සත්සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනයේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනාව. අමාදාහාර දිය ගලා ගලා සිතවිල්ලක් පහළ වූ විට එය පටිච්ච සමුප්පාදයට බහා බලන හැටි පහදා දෙන්න කියලා මිල්ලීමක් කරනවා. මේවා දැනගන්න ඕනේ. මොකද දහම් ගුරුවරයා පටිච්ච සමුප්පාදයයි කියන එක ධර්මයේ ඉතා පැහැදිලිව දේශනා කර තිබෙනවා. තව ලෝකේ ඉන්න තව පුද්ගලයෙක් නෙමෙයි, පුද්ගලයෝ කල්යාණ මිත්‍රයෝ. කල්යාණ මිත්‍ර සම්පත්තියයි පුද්ගලත්වයෙන් ලැබෙන්නේ. Taman ධර්මයේ තේරුම් අරගෙන ධර්මාභෝධයක් ඇති කරගෙන ඒ තමන් වටහාගත්ත ධර්මයක් එක්කයි තමන්ගේ කටයුතු කරගන්න ඕනේ. එතකොට තමයි නිවන් මඟ පෑදෙන්නේ. පරප්‍රත්‍ය රහිත වෙනවා කිව්වේ ඒකයි අනුන්ගේ ආධාරයක් අවශ්‍ය නැති වෙනවා. දහම් ඇහැ පහළ වූ තැන් පටන් නැත්නම් සෝතාපන්න ඵලයටපත් වූ තැන් පටන්. ධර්මඥානෙ ලබා ගැනීමේදී මූලික වන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ වැටහීමක් ඇති වුණා නම් මූලික දැනීම පහළ වෙනකොටම සෝතාපන්නයි. මේ විවිධ ක්‍රමවලින් සෝවාන් ඵලෙ පෙන්නනවා. පටිච්ච සමුප්පාදයේ පිළිබඳ සැක නැතුව වැටහුණා නම් ඇත්ත ඇති ආකාරයෙන් දකින ක්‍රමවේදයේ තේරුම් ගත්තා නම් ඒ සෝතාපන්නයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරුම් අරගත්තා නම් හරියට සැක නැතුව වැටහුණා නම් ඒ සෝතාපන්නයි. ඉතින් මේ ආකාරයෙන් විවිධ ක්‍රමවේදයන්ගෙන් සෝවාන් වෙන හැටි පෙන්නනවා. සම්මා දිට්ඨිය කියන මාර්ගාංගයක් තියෙනවා. ඒ මාර්ගාංගයටපත් වුණොත් අනික්වට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අනික්වා නිරායාසයෙන් ඒ සමගම සම්බන්ධලා වැඩෙන ක්‍රමවේදයක් තියෙන්නේ. එහෙනම් සම්මා දිට්ඨිය හරියට දැකලා දුක්ඛාර්ය සත්‍ය දැක්කනම් එක සත්‍යයක් දැක්කනම් අනිත් සත්‍ය තුනත් ඒ සමගව දකින්නවා කියන එක මේ ධර්මයේ පැහැදිලිව විග්‍රහ වෙනවා. එහෙනම් දුක්ඛාර්ය සත්‍ය දැක්කනම් ඒ මොහොත වෙනකොටම මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයම දකින්න. දුක්ඛ සමුදය සත්‍ය යම් මොහොතක දැක්කනම් ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයම දකින්න. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය යම් මොහොතක දැක නැතුව දැක්කනම් දකින්නකොටම ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයත් පූර්ණ වෙනවා. ඒ පූර්ණ වෙනකන් දකින්නත් බෑ. මාර්ග අනුගාමිකත්වයේ මොහොතක් ගානේ සිද්ධ වෙලා ওই දර්ශනඥානෙ පහළ වෙනකොටම ඒ අවශ්‍ය කරන්නා වූ ඥාන ශක්තිය ලැබෙනකොටම ඊට අවශ්‍ය කරන සියලු ගුණාංගයන් පූර්ණ වෙන මොහොතකයි ලැබෙන්නේ. ඒකයි කියන්නේ දැක්කනම් ඊට ටික ලැබිලා තියෙන්න ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ යම් දෙයක එකට යෙදුණා නම් යම් චේතසංතානයක ඒ මොහොතේම සෝතාපන්නයි. යමෙක් සෝතාපන්න සත්‍යයටපත් උනායි කියලා කියන්නේ ආපහු යන දෙයක් නෙමෙයි. මොකද හේතුව සෝතාපන්න වීම කියලා කියන්නේ සත්‍ය අවබෝධය. සත්‍ය අවබෝධය සමග ලැබෙනා වූ ස්වභාවය. සත්‍යයේ දෙපාරක් දකින්න දෙයක් නැහැ. ප්‍රඥාවකින් සත්‍ය දැක්කනම් දකින්න මොහොතේම දැක්කා. දැකපු සත්‍ය ආවර්ජනා කරන එකයි ඊට පස්සේ කරන්නේ. ආයි ඒක අසත්‍යයක් කියලා නම් වලටපත් වෙන්න බැරි. මොකද සත්‍යයේ සත්‍යාකාරීව ඒක එසේම නිසා. යම් සත්‍ය ධර්මයක් ඇද්ද ඒක එසේමයි. තතයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. අවිතතයි. අන්‍යතාවයකටපත් වෙන්නේ නැහැ කොයි කාලයකවත් කොහොමවත්. අනන්‍යතයි. මෙන්න මේ ප්‍රත්‍යතාව ඉදප්පත්‍යතා කියනා මේ පටිච්චසමුපාද ධර්ම නියමයේ ධර්මතාවයේ ඒ ස්වභාවය ඒකයි. ඒ බඳු ධර්මයක් නම් අවබෝධ කරගත්තේ ඒක වෙනස් වෙන්නේ නැති යන්නේ හේතුව උඩයි. වෙනස් වෙන්න හේතු නැති නිසා. අන්නේ වටහාගත්ත තැන්පටන්ම ඒ ධර්ම අවබෝධය ලැබුණොත් ඒකම තමයි ගුරුවරයා. ඒ තුලින්ම තමයි මාර්ගය ඊට පස්සේ පැහැදිලා යන්න මාර්ගයේ සකස් වෙන්නේ. ඉතින් බලන්න මේ සිතවිල්ලක් පහළ වූ විට ඒ පටිච්චසමුපාදයට බහා බලන හැටි පහදලා දෙන්න කියලා. කියන්නේ මේක ඇත්ත වශයෙන්ම මේක දැනගන්න ඕනේ. බණ අහන කොටයි තීරෙන්න පටන් ගන්න කොයි වෙලේ හරි. අහනකොට කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබිලා. Tamanට මේ ධර්මයේ ධර්මානුකූලව අහන්න ලැබුණාට පස්සේ ඒ සද්ධර්ම ශ්‍රවණය කරනකොටම Tamanට අවශ්‍ය කරන පසුතලයේ හැදෙනවා. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියත් එක්කම මතුවලා ඉන්න දෙයක්. ඒ මොහොතේදී පංච නීවරණ නැති මොහොතක් එනවා. දස අකුසල චේතනාවක් පහළ නොවන සුද්ධ පවිත්‍ර මානසිකත්වයක් ඇති මොහොතක් හැදෙනවා. ඒ මොහොතේදී සීලයේ පිළිබඳව අසුද්ධතාවයක් නැහැ. ධර්මාභෝධය සමගම මේ බුද්ධිලා චිත්ත පාරිශුද්ධිය එනකොට දස අකුසල චේතනාවක් පහළ නොවන අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේදී ඔහුට ධර්මයේ අවබෝධ කරගන්න අවශ්‍ය කරන සීල නැමැති කොටස ඒ මොහොතේ ක්‍රියාත්මකයි. ඒ මොහොතේ සුද්ධයි. පූර්ණ වෙලා තියෙන්නේ.
ඒතර හිත කලමන්ට හේතු වෙච්ච ලෝභයට, ද්වේෂයට, මෝහයට හේතු වෙච්ච මුල වැහිලා. ඒ මොහොතේ තියෙනකන් තදංග ප්‍රහාණය කියලාත් ඔකට කියනවා. මේ මොහොතේදී මේ මොහොත තුල ඇතිවෙනා ප්‍රහාණයක් මූලික අවස්ථාවේ නැහැ. මේ මොහොතේදී කම්පා වෙන්න හේතු වෙන රාග, දේශ, මොහ ක්‍රියාත්මක වෙන්නේ නැති මොහොතක් එනවා. ඒ මොහොතේ එනකොට ඒ සමාධි අවස්ථාවක හැටි පත් අංගගෙන මේ මොහොතට ඇති වෙනා සමාධිය. ශනික සමාධියක් එනවා. ඔය ශනික සමාධිය එනකොට එතන ශනිකවම සීලයක් නැగిලා. ඔන්න ඔය විලාසදී හර කියන බණ තේරෙනකොට මොකද සත්‍යය නම් දේශනා කළේ. සත්‍ය අවබෝධ කරගන්න ක්‍රමවේදයක් නම් දේශනා කළේ. මොන භාෂාවෙන් කිව්වා හරි සත්‍ය අවබෝධ කරන ක්‍රමවේදයක් පිට උලා නම් අර දේශකයන් වහන්සේ තුලින් අන්න ඒක අවබෝධ වෙනවා. වචන නෙමෙයි අවබෝධ වුනේ. අකුරුත් නෙමෙයි භාෂාවක් නෙමෙයි. ඒක වෙනම ඉගෙන ගන්න එකක්. තමයි ඉගෙනගෙන මෙච්චර කාල තිබිච්ච මොකක් හරි භාෂාවක් තිබුණා නම් ඒ වචනය මොකක් හරි භාවිතා කරලා අදහසක් ගන්න වචනයක් තියෙනවා. ওই ටික ඇති නිවන් දකින්න. හැබැයි කියන දේශකයන් වහන්සේ ඔහුගේ අදහසට ගැලපෙන විදිහට ඒ වචන ටික අරගෙන ඒ ටිකෙන් කියන්න දැනගෙන හිටියා නම් අර සත්‍ය අවබෝධයට හේතු වෙන්නා වූ කාරණේ ඒ ගුණ කරලා විග්‍රහ කළා නම් ඒ ටිකේ ඒ තුලින් ඔහු අවබෝධයක් ලබා ගන්නවා. ප්‍රඥාව පහළ වෙනා මොහොතේ. අන්නේ මොහොතේ තමයි මේ සෝතාපන්න කියනවා තත්ත්වෙටපත් වෙන්නේ කොයි ලාවක හරි. සත්‍ය අවබෝධයක් ආවා. අවබෝධයේ වචන නෙමෙයි, භාෂාවක් නෙමෙයි. අවබෝධයේ ලැබුව අවබෝධය දෙකක් නෙමෙයි එකක්. එයා සෝතාපන්න වෙච්ච කෙනාගේ අවබෝධයක් ඇත්නම් යම් කිසි වැටහීමක් ධර්ම අවබෝධයක් ආව නම් ඒ අවබෝධය යම් කිසි සෝතාපන්න බුද්ධලෙව්ගේ ගති ලක්ෂණයට සමානයි. ඒකයි එතන තියෙන ස්වභාවයේ සමානාත්මතාවය කිව්වේ සෝතාපන්න කෙනා සෝතාපන්න කෙනාට සමානයි කිව්වේ ඒකයි. ඉතින් මෙන්න මෙතෙන්දි දැනගන්න ඕනේ. මේ ක්‍රමවේදයක් තියෙනවා දහම් දකින්න. දහම් දකින්න ක්‍රමවේදයයි දහම් කටපාඩම් කරගන්න එකයි පිළිත් බලව කටපාඩම් කරන එකයි දෙකක්. මුළු ත්‍රිපිටකයේ අවුරුදු ගාණක් කියලා කටපාඩම් කරගෙන ඉන්න පුළුවන් කෙනෙක්. වචනමාලාව. ඒක නෙමෙයි නිවන් දකින්න හේතු වෙන්නේ. එදා ත්‍රිපිටකධාරී අය අපේ පැරණි පොත්වල සඳහන් වෙනවා. ත්‍රිපිටකධාරී වික්ෂුන් වහන්සේලා අවුරුදු 30ක් අඬන්නත් උත්සාහ කරලා තියෙනවා නිවන් දකින්න බැරුව. ත්‍රිපිටකධාරියෝ අනිකාට සුබන් ලැබුවා. එහෙමත් ඉඳලා තියෙනවා. සමහරවිට ත්‍රිපිටකධාරී වෙලා කියා ඉන්නවා. ඒ අයගේ ඉන්නහන්සේලා ගිහිල්ලා කර්මස්ථාන ආචාරවරුන් යටතේ ගෞරවයෙන් යුක්තව කර්මස්ථාන ඊළඟින වඩලා හිටන් නිවන් අවබෝධ කරගන්නවා. මේ ක්‍රම දෙකක්. එන වචන කටපාඩම් කරගන්න එක නිවන් මාර්ග නෙමෙයි. ඒක හොඳයි. තවදුරටත් ධර්ම අවබෝධයක් ගෙනකොට ඒ තේරුම් අරගෙන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ මේකනේ කියලා ඒ ධර්ම රටාවන් ක්‍රමවේද තේරුම් අරගෙන ඒ වාගේම ශ්‍රාවක ගෝචර නුවණට ඇහෙනකොට හොඳට වැටහෙනවා. ඊට පස්සේ අවබෝධය කරගත්ත දේ විස්තර කරලා ධානික තව කෙනෙකුට නිවන් මාර්ග පාදා දෙන්න මහා ආධාරයක් වෙනවා. ඒ නිසා එහෙම කරන විග්‍රහයක් තියෙනවා. ඒ සඳහා ඉතින් සුවාසු 17 ධර්මස්කන්ධය අරන් එන එක හරිය වටිනවා. ඊනාව තරමට දැනගත්ත තේරුම් ගත්ත කෙනාගේ අවබෝධයේදී මෙන්න මෙතන මෙහෙමනේ මේක කියා තියෙන්නේ කියලා අවබෝධ කරපු කෙනාට මේක වැටහෙනවා. ඒක විශේෂ නෝනක්. ධර්මඥානියත් එක්ක දකින්න එක. සමහරලාට අර ගෙනාවු එක්කෙනා භාෂාවට අනුකූලව අර්ථය දීලා හිටන එක නිහඬ වෙලා නිකන් ඉන්න පුළුවන්. ඒක මොකක්ද මන්ද භාෂාවේ අර්ථය නම් ඔන්නේ පදියට කියන්නේ මෙන්න මේ අදහසනේ. ඔය අදහස ඔය වැකී අදහස මෙන්න මේකයි භාෂා ශාස්ත්‍රය අනුව කියලා ලියා නිකන් ඉන්න පුළුවන්. එයා ඉගෙන ගත්ත එකේ උත්තරයක් දෙන්න. හැබැයි අවබෝධ කරගත්ත කෙනා ධර්ම අවබෝධයේ මූලික අවබෝධය ලැබිච්ච කෙනා ධම්ම මැද පහළ වෙච්ච කෙනා. ඒ ක්‍රමයට වඩා විනාශකාරීකකින් ඒක දකින්න. සමහරවිට භාෂාවේ පදේ වරද්දලා ලියලා එහෙම තිබුණා නම් අර ඉගෙනගත්ත ලිඛිතව ඉගෙනගත්ත කෙනා ලිඛිත භාෂාව ඉගෙනගත්ත කෙනා ඒක දන්නේ නැහැ. ඒකේ අවබෝධය ඇත්තක් නැත්තම් ඊ අනුකූලව ඉගෙනගත්ත එකට අනුකූලව ඒක ලියා තියෙන්න පුළුවන්. අන්න ඒක බලාගෙන යනකොට මෙන්න මෙතන වැරදිලානේ තියෙන්නේ. මේ අදහස නෙවෙයි මෙතන ඉන්නේ. අන්න ධර්ම අවබෝධයේ තියෙන කෙනාට ඒක පේනවා. හැබැයි කලක් යනකොට විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ධර්ම අවබෝධය ලැබුව කෙනාට අර අධික මාන්නේ නැහැ. ඉගෙනීමේ මත්වීම නැහැ. උගත් මාන්නෙත් නැහැ. එහෙම එකක් නැහැ. ඒවා ගැලවිලා යනවා ඔක්කොම අනුසයත් එක්කලා. ක්‍රමක්‍රමයෙන් අඩු වෙවි යනවා. හැබැයි අර ඉගෙනගත්ත කෙනාට අර ඵලිය ලැබලා නැත්නම් ඕවා අනුසය වශයෙන් නෙවෙයි මතුවේලා පරිඋත්ථානයේවත් මතුවේලා තියෙනවා ලෝභ දේශ මොහමාන කෙලවරක් නැති. ඒ වෙලාවට ඒගොල්ලන්ට මතුවෙනවා හරිම උගත් අහංකාරකම. ඊට පස්සේ ඒක රැකගන්න හරියට ලොකු උද්වේගයක් එනවා. අමහලට මහ කැක්කමක් එන්න පටන් ගන්නවා. Taman කිව් එක වෙනස් කරලා වෙනස් අර්ථයක් දෙනවා. එක එක උන් ඉගෙනගෙනත් නැහැ කොහෙද ගිහලා හිටන් එක එක ඉතින් මේක ආකාර අදහස් දෙන්න පටන් ගන්නවා අපවාද කරන්න පටන් ගන්නවා. මහ වික්ෂිප්තභාවයටපත් වෙනවා. මොකද හේතුව අර ඉගෙන ගන්න එක පහර වදිනකොට ඒකත් භයානකයි.
ඒ අයට එහෙම කැක්කමක් එනවා. නමුත් කරන්න දෙයක් නැහැ මේ ධර්මානුකූල මේක තේරුම් අරගන්න ඕනේ පරිත්‍යාසෝපාද විග්‍රහ ආදීදී කොහොම දෙනවා. කොහොම වෙනවා. ධර්මයේ පිළිබඳ දහම් මැසක් පහළ වුණ අවබෝධය ලැබිච්ච කෙනාට පරිත්‍යාසෝපාදී පිළිබඳ කිසිම සැකයක් නැහැ. හැබැයි ලිඛිතේ වගේ නෙමෙයි මේ කියන්නේ. ඒ න්‍යාය ධර්මයක් තියෙනවා. ওই න්‍යාය ධර්මයේ ගැන කිසිම සැකයක් නැහැ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන දෙමළ භාෂාවෙන් යම්කිසි වචන පෙළක් තිබුණා. දෙමළ දන්නේ කෙනෙකුට ඒ වචන පෙළෙන් ඒක කියන්න පුළුවන්. එයාත් අවබෝධ කරගත්තා නම් යම්කිසි න්‍යාය ධර්මයක්. අර සිංහලෙන් අරගෙනගෙන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තෝරාගත්ත කෙනා ගත්ත න්‍යාය ධර්මියමයි අවබෝධ කරන්නේ. පාලි භාෂාව දන්න කෙනෙක් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන ගත්ත අදහසක් තිබුණා නම් එයින් අවබෝධ කරගත්ත එකම සත්‍යය. ඒක තමයි අවබෝධය කියන්නේ. ඒක අවබෝධයේ භාෂාවක් නෙමෙයි කිව්වේ ඒකයි. අවබෝධය කියන්නේ භාෂාවක් කවුරු අහද එකක් නෙමෙයි. අවබෝධය කියන්නේ යම්කිසි න්‍යාය ධර්මයක් පිළිබඳව ප්‍රඥා ගෝචර වෙන්නා වූ යම්කිසි ස්වභාවයක් ඒක. අන්නේ ස්වභාවයයි වෙන්න ඕනේ මොන ආකාරයෙන් දේශනා කළා හරි. දැන් අපි දකින්න ඕනේ මෙතන ඊට අනුකූලව මොනවද මේ සංඛාර කියන්නේ. දැන් සංඛාරات විග්‍රහ කරලා තියෙනවා අර්ථවත් තේරුම් ගන්න ඕනේ. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. මේක ක්‍රමයක්. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිජ්ජාවි සංඛාර. මේ තවත් ක්‍රමයකට කරපු විග්‍රහයක් මේ සංඛාරමයි. සබ්බේ සංඛාරා විග්‍රහ කරන විවිධ ක්‍රම. මේ සියලු සංඛාර විවිධ ක්‍රම වලින් විග්‍රහ කරනවා. මොනවද මේ සංඛාර කියන්නේ? එතන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කොට නැගින්නා පළවෙනි සංඛාර පෙළක් තියෙනවා. ඒ සංඛාර කියේ මොනවද? ඔක ටිකක් ඉතල ටිකක් විග්‍රහ කරනවා තේරෙන්න පටන් ගන්නවා. අවිද්‍යාව කිව්වත් ඒක මොකක්ද කියලා ඉතල දන්නේ නැහැ තේරෙන්නේ නැහැ. දන්නේ නැති කමනේ නොදන්න කමනේ ආදී අදහසක් කියනවා මිසක් ඒකේ අවබෝධය එන්න ඕනේ. මොකද්ද මේ අවිද්‍යාව කියන ධර්මයේ වෙන්නේ අවිද්‍යාව කිය මොකද්ද කියන්නේ? ඒක විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ. ඒතර අවිද්‍යාව තෝරා ගන්න. ඉතින් මේ සිතිවිල්ල පාලනහම පටිච්චසමුපාදයේ දාලා බලන්න ඉස්සෙල්ලා. පටිච්චසමුපාදයේ මූල ධර්මයේ තෝරාගෙන ඉන්නත් ඕනේ. සිතිවිලි වල ස්වභාවයත් වටහාගෙන ඉන්න ඕනේ. ඒතකොට මේක දාලා බලන්න දැනෙනවා ඉබේ. ඉබේ වැටෙන්න පටන් ගන්නවා. හරි ලේසි ඊට පස්සේ. හොයාගන්න හරිම ලේසි ක්‍රමවේදයක් තියෙනවා. දැන් අපි නිතරම හිතා ඉන්නවා. මොනවා ගැන හරි. විවිධාකාර ප්‍රතිකලවල ඔස්සේ හිතනවා සෑම කෙනා. මේ හිතන ක්‍රමවේදයේ ප්‍රධාන අය තමයි මිනිස්සු. බල්ලෝ බලල්ලුත් එහෙම හිතනවා දැහුවොත් එහෙම. උන්ට එහෙම හැකියාවක් බොහොම අඩුයි. උන්ට තියෙන විපාක හිතවිල්ල ප්‍රදාන කරන්නේ ක්‍රියාදාමයක් නිසා. මේ මිනිස්සුන්ට වයි කල්පනා කරන්නේ හිතා ඉන්න උන්ට එහෙම හැකියාවක් නැහැ. සත්තුන්ට එහෙම හැකියාවක් නැහැ. සතෙක් අල්ලා ගන්න උගේ ආපු ක්‍රමයක් තියෙනවා. ආහාරය ලබා ගැනීමට හේතුකාරක විදිහේ කර්ම විපාකයෙන් සකස් වෙච්ච වැඩපිළිවෙලක් තියෙනවා. පින්ද බෞද්ධ මොනවද මේ? ඒවා මොනවත් ප්‍රශ්න උට නැහැ. චාරයක් ඒ කිසි දෙයක් උට නැහැ. ඌට කන්ද જાතිය සතෙක් නම් ඒක ගැන ඉවක් ඌට තියෙනවා. ඒක ප්‍රියභාවයක් හැදෙනවා. කන්න අල්ලගත්තා මරාගත්තා කෑවා. වෙන උට මොනවත් ඒකේ කෑල්ල මොනවත් කතා කරන දෙයක් උට නැහැ. ඒ සතාගේ හැටි ආහාර. නිදිමත වුණාම ඌට දැනෙනවා. නිද්‍රා උ නිදා ගන්න. ඌගේ ජීවිතේ රැක ගැනීමට විරුද්ධව මොනවා හරි ප්‍රඥාවක් බය ඇති වෙනවා. කන්නලා දුවනවා. කොහොමද බේරින්න හදන්නේ? අනික මෛතුන ආසාද තියෙනවා. මෛතුන ආස්වාදයේ කාම ආස්වාදයෙන් කාම මෛතුන ආස්වාදයේ උට තියෙනවා. ඌ ඒ පස්සේ දුවනවා. ඒකත් මේ මතුවෙච්ච විපාක වශයෙන් නැගිච්ච වෙලාවට දුවනවා නිකරට නික. ආහාරය ගන්නත් බඩ කිනේ විචලාට ඒක කරගන්නවා. ඒකට ගැලපෙන අවස්ථාවක් නැහැ ඕනිකම ඉන්න. නිදා ගන්නත් අවිවාහි හිත හිතා නිදනව නෙමෙයි උට නිදන්න හේතු වෙන කාටයක් ගෙදුර නිදා ගන්නවා නැත්නම් ඌ ඇහැරලා ඉන්න. ඉතින් ආහාරයට නිද්‍රාවට බය. මේ බයක් වෙන්න හේතුවක් ආව බය වෙනවා නැත්නම් ඌ ඉන්නවා. හිත හිතා බය වෙන්නේ නැහැ කල්පනා කරලා බය ඇති කරගන්නේ මේ මිනිස්සු. මිනිස්සු තමයි මෙහෙම හිටියොත් එහෙම බැරිලා හරි හෙට භූමිකම්පාවක් වුණා මොකද කරන්නේ? එහෙම කල්පනා කරලා බය ඇති කරගෙන දැන් ඉතින් මොකද කරන්නේ කිකි වෙවුලෝ වෙලේ ඉන්නේ මිනිස්සු. දැන් හරි වැඩක් නෙවෙන්නේ දැන් මෙහෙම විදියට පස්සේ අපිට දැන් නියගයක් ආවොත් එහෙම කල්ල නැති වෙනවනේ මොකද කරන්නේ කියලා දැන් ගියාගේ හිත හිතා අනාගතය ගැන හිත හිතා බය වෙන්නේ මිනිස්සු. මෛත්‍ර ක්‍රමවේදයන් හදා මෛත්‍ර විදිහේ මිනිස්සු. විවිධ ආහාර විවිධ ක්‍රමවේදයන්ගෙන් හදා පරිභෝග කරලා ඉතින් රස විඳින මිනිස්සු. මේ මිනිස්සුන්ගේ ස්වභාවයක් වෙනම තියෙනවා. විවිධ ක්‍රම කතාවන් ඒ සඳහා ඇසුරු කරමින් පංචකාමීම ආස්වාදයේ හොයේ මන වල ලස්සන දේවල් හොයා ඒ පස්සේ සබායන ක්‍රමයක් තියෙනවා.
මිහිරි හඬ හොයාගෙන මේ පැත්තේ හඹා ගිහිල්ලා ඒ පැත්ත ගොඩනගා ගන්න විවිධ ක්‍රමවේදයන් මිනිස්සු අනුගමනය කරනවා. ඉතින් මේ සංඛාර නායකයා තමයි මිනිස්සයා. අනික් අයට විපාකස්කන්ධයට අනුකූලව ප්‍රදාන කරන තමන්ගේ විපාක භුක්තිය නිසා. කවදා හරි මිනිස්සෙක් වෙච්ච කාලෙක තමයි මේ ගොඩ ගහගන්නේ සංඛාර අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර කරලා වැඩ පිළිලා ගොඩ ගහ ගන්නවා කර්ම රැස් කරනවා. කර්ම රැස් කරන මූලස්ථානිය තමයි මනුෂ්‍ය අධ්‍යාව. අනික් සත්තුන්ට වල ලොකු විශේෂයක් තියෙන දෙයක්. ඒ නිසා තමයි හිතට හැකියාවක් තියෙන බොහොම ගැඹුරට. ඒකේ නොඑක ආකාරයේ සමහර අය සසරේ ආපු අර මුලා ස්වභාවයේ මුල් කරගෙන මහ විනාශයට වැඩ කරගන්න. ඒවැ ස්වභාවය නිසා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරනවා. ඒ පසුපස හඹා යනවා. ඒ වගේම ටිකක් ඔළුවක් මොලයක් තියෙන හිතන්න පුළුවන් නිසා මේකේ තියෙන භයානක බව දැකලා. ලෝකේ සැප සම්පත් කියන පැත්තක් තියෙනවා. ඒ පැත්තට හේතු වෙන්නා වූ අලෝභී, අදීසි, අමෝහී හොඳ පැත්තක් දැකලා. ඒ පැත්තට කල්පනා කරලා ගොඩනගා ගන්න වැඩ පිළිලක් තියෙනවා. ওই දෙකටම හිතනවා. ඒව නැත්නම් මේ ලෝභ අලෝභ දෙකෙන්ම යන්නා වූ මේ සතර පැවැත්ම හැටි දැකලා බුදුදහම අවබෝධයක් කරගත්තා නම් එහෙම ප්‍රතිපලයේ වශයෙන් ලැබෙන්නේ සතර පැවැත්ම නම් මට වැඩක් නැහැ. ඒක අනිත්‍යයි දුක්ඛයි නැත්තයි. නිත්‍ය සුඛ අත්ත කියලා හිතා ඉන්නේ බොරුවක් නේ. ඇත්ත නෙමෙයි කියලා ධර්මානුකූලව දකින්න. ඔය හැකියාව නිසා. දැකන වාසේ යා ඒ අනුව නිගමනයක් දීලා. යම් කිසි පැවැත්මක් තුළ පිනකින් පවකින් යුක්ත වෙනා නැත්නම් ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහ කියන මේ පැවැත්මට හේතු වෙන මගක් ඇතනම් ඒ සඳහා කරන කටයුතු වලින් මට වැඩක් නැහැ. මගේ ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් නැහැ. ඒව හදාගෙන ඒවා ප්‍රතිඵල ලබාගෙන ලෝකේ පැවැත්ම යන්නේ. මට දෙවියෙක් වෙන්න ඕනෙත් නැහැ, බ්‍රහ්මයෙක් වෙන්න ඕනෙත් නැහැ, කවුරුවත් වෙලා සුගතිය කියන්න ඕනෙත් නැහැ. මට දුගතිය යන්න කොහොමවත් ඕනේ නැහැ. මට ওই දෙකේම ලෝකේ පැවැත්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම එකක නෙමෙයි යන්න හදන්නේ. මට මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම එක කියන්නේ ගිහිල්ලා කොහෙද සැපසිරලා තියෙන එක දුකේ යනවා කියන්නේ ඕකනේ. දුකෙන් නිදහස් වෙන්න නම් ওই පැවැත්ම කෙලවර වෙන්න ඉබේ. පැවැත්ම කෙලවර වෙන්න පැවැත්මට හේතුව හොයලා. ඒකට හේතු වෙන්නා වැඩ පිළිලි යම් සංඛාර වාසයෙන් මොනවද කෙරෙන්නේ? ඒකට වැඩ පිළිලක් තියෙනවා. ඒක හොයාගන්න හැයි ඒක අවබෝධය එනකොට. එහෙනම් යම් කිසි නිත්‍යයි සුඛයි අත්තයි කියන අවිද්‍යාවේ නිගමනයක් උඩ හිතන්නයි කියන්නයි කරන්නයි වැඩ පිළිලක් තියෙනවා. ඔන්න ඕකයි මුල. ඔතනින් තමයි මේ වැඩ පිළිවෙල නුගොඩ නැගින්නේ කියන පරිත්‍යාමපන්නව දැනගන්නවා ඉස්සෙල්ලා. දැක්කට පස්සේ මේ න්‍යාය ධර්මයේ ශ්‍රාවක ගෝචර වශයෙන් ඥානීයට අවබෝධ වෙනවා. අන්නේ අවබෝධය ලබා ගත්තට පස්සේ දකින්නවා පැවැත්ම මෙන්න පැවැත්මට හේතුව. මෙන්න මේ හේතුව යම් දවසක නැති කර දැම්මොත් පැවැත්ම කෙලවරයි. ඒකට නම් කරන්න ඕනේ මොකද්ද? මේ පැවැත්ම හට ගැනීමට වෙන හේතුව යමකින් නැති කල යුතුද? අන්නේ අවබෝධය පූර්ණ කරගන්න එකයි. ඔය අදහස එනවා. ඔන්න ඔය ටිකම තමයි කිව්වේ දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගයකින් චතුරාර්ය සත්‍ය වෙනව තව ක්‍රමයක්. මේ වගේ විවිධ ක්‍රම වලින් චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය විග්‍රහ කිරීමට පද අප්‍රමාණයි. වචන අප්‍රමාණයි. අකුරු අප්‍රමාණයි. නිරුක්ති අප්‍රමාණයි. විවිධ ක්‍රම වලින් මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කරලා ඉතින් තමන්ට අවබෝධ වුණාට පස්සේ කොහොම විග්‍රහ කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒකට කියනවා ධර්මඥානෙ. කියන්න පුළුවන් නම් දේශනා ඥානෙ. බොහොම අඩුයි එහෙමයි. හැබැයි තමන්ට අවබෝධ කර ගැනීම හැකියාව තියෙනවා විග්‍රහ කර දෙන්න තමයි ඉතර දක්ෂතාවයක් නැත්තේ හුඟ දෙනෙකුට. ඉතින් අන්න කෙනෙක් එහෙම කෙනෙක් ඉන්නවා නම් ගජ අර ඇතුන් අතර ඉන්න ගජ උතු තියෙන ඇත්තු වාගේ අති දුර්ලභයි බොහොම හොඳයි. අනික හරි කාලේ යහපත. ඉතින් මෙතෙන්දි දැනගන්න ඕනේ මෙන්න මේ ක්‍රමයේද මේ සිතවිලි අවිද්‍යාවෙන් යුක්තව නැගිනවා නම් සිතවිලි කොහොමද දැනගන්නේ? අන්න ඒක දැනගන්න ඕනේ ඉස්සෙල්ලම. අපි කරන ක්‍රියාවක් අවිද්‍යාව සහගතව නම් ගොඩ නැගින්නේ. ඒක කොහොමද දැනගන්නේ? අපි කරන කතාවක් අවිද්‍යාව සහගතව නම් ගොඩ නැගිලා පිට වෙන්නේ කටේ. අපි ඒක කොහොමද දැනගන්නේ? ඔන්න ඔය පොඩ්ඩ හොඳට තේරුම් ගත්ත දාට මුළු පරිත්‍යාගපාත තේරෙන්න පටන් ගන්නවා. මේ ධර්මඥානීය ලබා ගැනීමට අපි විසින් දැනගත යුතු වටිනාම දේ. ඒක තෝරා ගන්න ක්‍රමයක්. ඔය තියෙන්නේ. සිතවිල්ලක් පහළ වුණාම විතරක් නෙමෙයි එතකොට. එහෙනම් ක්‍රියාවක් සිතවිල්ලක් පහළ වෙලා ක්‍රියාවක් ගොඩ නැගෙනකොට කතාවක් ගොඩ නැගෙනකොට අපි කොහොමද ඒක දැනගන්නේ? පටිච්චසමුප්පාදයට අනුකූලව අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත කාය සංඛාරයක්ද මේ? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත වාචී සංඛාරයක්ද මේ? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්තා වූ මනෝ සංඛාරයක්ද මේ? ඒ හිතවිල්ල ක්‍රියාව කතාව
මෙහෙම විමර්ශනය කළා දැනගැනීමේ හැකියාව Tamanටම තියෙන්න මේ කාගෙවත් ආගින් නම් බෑ. කාගෙවත් ඇහුවට කමක් නැහැ පුරුදු වෙනකන් තේරුම් ගන්න එක. උත්සාහ කරන්න ඕනේ, වීර්ය කරන්න ඕනේ. තමාටම තේරුම් ගැනීමේ හැකියාව ලබා ගන්න. ඊට පස්සේ ගණන් හදන හැටි කියා දුන්න දරුවට එකක් කිව්වා, දෙකක් කිව්වා, නිදර්ශන 3-4ක් කිව්වා. දැන් මට තේරෙනවා කියේ. අදහන් ගෞතේ මෙන්න මේ ගණන්. ජීවිතේට හදලා ඇති ගණන් දෙකක් එකතු කරන් දුන්නොත් එකතු කරන්නේ නැහැ. හරියටම එකතු කරලා කියන. ඔය උත්තරේ වැරදි. ආයෙ හදලා බලලා කියන නෑ නෑ හරි. වර්ධින විදිහක් නෑ. ඒ පුතා තාත්තා නම් කියන්නේ තාත්තට වැරදි නැති බලන්නකො මේ හරිනේ. මං ආයෙත් හදලා බලුවත් හරියමනේ. දැන් තාත්තා රතු ගණනට පුතා දක්ෂ වුණා. න්‍යාය ධර්මයේ හරිනම් තාත්තා හැදුවත් එකයි පුතා හැදුවත් එකයි ගානමයි. ඊට පස්සේ අන්නේ හරි න්‍යාය ධර්මයක් තියෙනවා මේ පරිච්ඡසමුපාදයට අතර ගණන් කියවම උපමාවකට වෙන්නේ. පරිච්ඡසමුපාදයක් මෙන්න මෙහෙම න්‍යාය ධර්මයක්. මේක ක්‍රිස්තියානි මුස්ලිම් බර්ගර් අහවල් ආගමයි හින්දු ආගමයි ඒවා එකක්වත් මෙතන නෑ ආගම් වේද කුල වේද ಜಾති වේද එකක්වත් නෑ මේ න්‍යාය ධර්මයේ. 3යි 2යි එකතු කරන්නේ උල්ලා එකතු කරන්නේ මෙහෙමයි එකතු කරනවා 5යි කියලා කිව්වනම් අපි ක්‍රිස්තියානි අපි ඔක පිළිගන්නේ. කිව්වොත් ඒක මොට්ටකමක් නිසා වෙන මොකක්ද? අපි මුස්ලිම් 3යි 2යි 5යි කියන එක අපි පිළිගන්නේ. කවුරු උඹලාගේ කෙනෙක් ඉන්නේ කියන්නේ නැත්තේ. එහෙම කියනවා. කවදාවත් එහෙම කියන්නේ නැහැ මොලේ මාත්‍රයක් හරි තියෙන කෙනෙක් දන්නවනේ. ඒක න්‍යාය ධර්මයක් කියලා. ඒ වගේ බුදුරජාන් වහන්සේ කියන්නේ ආගම් ශාස්ත්‍රවරයෙක් නෙමෙයි. ඔය සත්‍යය වෙන්නේ පුත්තමයි. මහා විද්‍යාඥයෙක්. උන්වහන්සේට ආගම් නැහැ. ආගම් අදහන කට්ටියට කිව්ව ආගම් අදහනවා කියන එක කෙනා කියන කිනියම කරන එකනේ. ඒක පැත්තකින් තියෙන ඇත්ත දැනගන්නilla. Tamanට අවබෝධ වෙන ඇත්තක් තියෙනවා. ඔක්කොම ආගම් කියන දෘෂ්ටි ඔක්කොම පැත්තකින් තියලා දෘෂ්ටි වලින් අහ කියලා මෙන්න මේ ඇත්තට එන්නේ. ඇත්ත දැනගත්තාට පස්සේ වායහයක් ආපහු බොරුවට වැටෙන්නේ නැහැ. අන්‍යයටයි බෞද්ධ කියන්නේ. අර ලෝකේ විවිධ ලේබල් තියෙනවා. ලෝකයේ හංවලු ගහගත්තේ. ಜಾති වශයෙන් හංවලු ගහගෙන, කුල වශයෙන් හංවලු ගහගෙන, විවිධ රටවල් වල ඉන්න ඒකේ රටවැසියෝ වශයෙන් එහෙම හදාගත්ත හංවලුවක් තියෙනවා ලෝකයේ අතේ. මේ බුද්ධහම කියන්නේ එහෙම ඒවට සම්බන්ධ එකක් නෙමෙයි. හරි අන්තිම එකතු කරන අලු කරන වැඩි කරන බෙදෙන යම් ක්‍රමවේදයක් තියෙනවා නම් ওই ಜಾති කුල මල වේද ආගම් එකකව සම්බන්ධයක් නැතුව මේ න්‍යාය ධර්මයේ එකයි. ඒක දැනගත්ත කට්ටිය කවුරුත් ඒක ඇත්ත කියලා පිළිගන්නවා ඒකෙන් වැඩ කරනවා. ඒ වගේ මේ ලෝක ස්වභාවය විග්‍රහ කරලා දෙනකොට මෙන්න මේ න්‍යාය ධර්මයෙන් තෝරා ගන්නවා. ඒක වර්ධකත්තේ පස්සේ කාලෙක ඔකලා බුද්ධ ආගම කියලා ආගම් ලේබලයක් ගහපු එකයි. මේක ආගමක් නෙමෙයි මේක සත්‍ය දර්ශනයක් කියලා විතරයි යථාර්ථය දුන්නා. බුදුරජාණන් වහන්සේ කියන්නේ එක්තරා විද්‍යාඥයෙක් මිසක් ආගම් නායකයෙක් නෙමෙයි කියලා යථාර්ථය කියනවා නම් ඒ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. දැන් අද යම්කිසි විද්‍යාඥයෙක් හදපු ක්‍රමයක් කියලා දුන්නොත් එහෙම ආගමක් ගැන අහන්නේ නැහැ ඉතින්. මේ විද්‍යාඥයා කියන වචනේ කියනකොටම විද්‍යාඥයා කියන්නේ මොන ආගමයි කියන්නේ? එහෙම එකක් නෙවෙයි විද්‍යාඥා ආගම කියලා එකක් නැහැ. අන්නේ බුද්ධිය ආගම කියලා එකක් නැහැ. බුද්ධ ආගම කියලා වචනේ හදාගත්තා. බුද්ධිය සත්‍යය. ඔතෙන්ට එන්න ඕනේ. ආගම කියන කාලේ පොඩ්ඩක් පැත්තකින් තියලා සත්‍යය හොයා ගන්න ඕනේ. කුසලයේ මොකද්ද සත්‍යය මොකද්ද? ඇත්ත මොකද්ද හොයා ගන්න ඕනේ. ඇත්ත සහ ඇත්ත මාර්ගය. බොරුව සහ බොරුවට යන මුලාව. මුලාව ඔය ටික දකින්න ඕනේ. කවුරුණා කමන්නේ. දැක්කොත් ඔහුට යහපතක් වෙනවා. මෙන්න මෙහෙම ක්‍රමවේදයකින් මේක දකින්නේ. අන්න ඒතකොට දකින්න ඕනේ ඉස්සෙල්ලානේ අවිද්‍යාව කියන එක මොන ಜಾති වේදයක් කොළමල ආගම් වේදයක් එකක්වත් නැහැ මෙතන. මොකද්ද අවිද්‍යාව කියන්නේ? ඕක පොඩ්ඩක් ධර්මානුකූලව හිතලා බලන්න මොන භාෂාවෙන් හරි කවන්නේ අවබෝධය නිකන් කියන සිංහල තියෙනවා බොහොම ලේසි. මොකද දේශකයේ සිංහල නම් සිංහලෙන් විග්‍රහ කරන තේරුම් ගන්න පුළුවන්. ඉංග්‍රීසි දන්නවා නම් මේ දේශකයන් වහන්සේට අවබෝධයක් තියෙනවා නම් ඒ ඉංග්‍රීසි භාෂාව දන්න අයට කියා දෙන්න පුළුවන් මේ භාෂාව. හැබැයි ඒ අවබෝධයව හරියට හරි. භාෂාව මොකක් වුණා කවන්නේ, ජාතිය මොකක් වුණා කවන්නේ අවබෝධය ලබනවා. ඉතින් අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් අපි සිංහල භාෂාවෙන් තමයි අපිට විග්‍රහ කරන්න වෙලා තියෙන්නේ. අපි එතන ඉන්න නිසා. ඒ දැනීම තුලින් තවම කරන්න තියෙන්නේ අපිට වෙන ක්‍රමයක් නැති නිසා ඒ දන්න අයට ඒකෙන් කියා දෙන්නයි. විග්‍රහ කරලා දෙන්නයි වෙන්නේ. එහෙනම් අපි ඊයනෝ දැනගන්න ඕනේ මේ අවිද්‍යාව කියලා වචනයක් තියෙන අවිද්‍යාව කියවා පාළියේ. අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා පාළියෙන් කිව්වා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර වේ කියලා අපි කියනවා. දැන් මොකද්ද මේ අවිද්‍යාව කියන්නේ කියලා අදහස ඇති කරගන්න ඕනේ. අදහස වැටේවා වචනේ යමතක වේවා කියලා කාලසිරු උත්තරාර ධර්ම දේශනා කරපුවාම
එක වචනයක්වත් වැටුනේ නැතර ඔය අවිද්‍යාව කියන එක වැටහිලා තියෙන්න ඕන. වැටුනේ නැත්නම් සෝවාන් වෙන්න බෑ. මොකක්ද අවිද්‍යාව කියේ වැටහෙන්න ඕන. වචනේ කියන්නේ බැරි නත් වැටහිලා තියෙන්න ඕනේ හරියට. ඒකයි දකින්න ඕන. මේ අවිද්‍යාව කියලා දැනගන්නකොට අවිද්‍යාව විද්‍යාව වෙන් කරගන්න ක්‍රමවේදයක් උවිත මුලින් තේරුම් ගන්න ඕන. අවිද්‍යාව වැටෙන්නේ ඊට පස්සේ. හරියම වැදගත් වෙනා තේරුම් ගන්න ඕන. අවිද්‍යාවයි විද්‍යාවයි හොයාගන්න ඊටත් ඉස්සෙල්ලා වෙලක් තියෙනවා. අවිද්‍යාවේ ලක්ෂණ තුනකුයි විද්‍යාවේ ලක්ෂණ තුනකුයි තියෙනවා. අවිද්‍යාවේ ලක්ෂණ තුනක් තියෙනවා ලෝක සත්‍යය ඒ ලක්ෂණ තුන අනුව තමයි අවිද්‍යාවට වැටෙන්නේ. අවිද්‍යාවට වැළඳ ගන්න. නිත්‍ය සුඛ අත්ත කියලා එකට කියනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවයක් ඇති දේවල් නිත්‍ය සුඛ අත්ත වශයෙන් ගන්නවා. ඒතකොට තමයි අවිද්‍යාවේ ලක්ෂණේ දැනගන්න ක්‍රමවේදය ඒකයි. විද්‍යාව පහළුණා නම් අනිත්‍ය නිත්‍ය සුඛ අත්ත වශයෙන් හිතා අනිත්‍ය දුක්ඛ අනාත්ම නීති කියලා දැක ගන්න. එදාට විද්‍යාවේ ලක්ෂණේ පහළ වෙනවා. එහෙනම් විද්‍යාවට මුල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීම. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේ තේරුම් ගන්න නැතුව එසේ සත්‍යයේ තේරුම් ගන්නේ නැතුව මුලාවකින් බහිනවා. අනිත්‍ය කිව්ව එක නිත්‍යයි. දුක්ඛ කිව්ව එක සුඛයි. අනාත්ම කිව්ව එක අත්තයි කියලා. මේ ලෝක සත්‍යය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක ලෝතර බුදුරන් වහන්සේ ලක්ෂණේ වෙනලා දුන අවිද්‍යාව දුරු කළා විද්‍යාව පහළ කරා. ওই ටික ඔය වචන තුන බොහොම කෙටියට පෙන්නනට අති දුර්ලභ දෙයක් සත්‍ය අවබෝධ කරගන්න මුලින් මේ ලෝකේ යථා ස්වභාවය මේකයි කියලා වෙන්නන්න නම් සාමාන්‍ය කෙනෙකුට බෑ සාමාන්‍ය නුවණකින් බෑ වැහිනවා. අන්න ඒක තමයි අති දුර්ලභම කාරණේ ලෝතර බුදු පියාණන් වහන්සේ නම ලෝකෙට දෙන අති දුර්ලභ දායාදී. අනික් කෙනෙකුට ගෝචර නැති දේ. හැබැයි දුන්නාට පස්සේ ශ්‍රාවක ගෝචරයි, ඥාන ගෝචරයි. ඥානවන්තයින්ට මේක තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයි ඥානවන්ත පරපුරක් යම් තාක් ඉදිරියට එනවාද? ගේන තාක්කල් බුදුදහම විද්‍යාමානයි. ඔය වචන තුනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම හරියට දැකලා එන තාක්කල් සාසනය පවතිනවා. කවදා හරි අනිත්‍ය දේ නිත්‍යයි, දුක්ඛ දේ සුඛයි, අනාත්ම දේ අත්තයි කියලා මුලාවටපත් වුණු තැන් පටන් මුළු වචනවල උදේ ඉඳන් රැය වෙනකන් කටපාඩම් කරන වචනවල පොත් ගොඩවල් තිබුණත් සාසනය අතුරුදහන්. සාසනය පවතින ඔන්න ඔය ටික උඩ. ඕක නැත්නම් ආයි විනයකුත් නැහැ මොකුත් නැහැ. විනය අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. සත්‍යය දකින්නකොටම විනය හැදිලා. සත්‍යය දැක්කේ නැත්නම් විනය වැහිලා. විනය උගන්න ගෙනියන්න එකක් නෙවෙයි. රහතන් වහන්සේට මොනවද උගන්නන්න තියෙන්නේ? සංවර වෙන හැටි උගන්නන්න තියෙනවද රහතන් වහන්සේ? වනහලා අරිහත් වෙහෙවත් වුණා නම් උන්වහන්සේට සංවර වෙන්න උගන්නන්න ඕනේ. උන්වහන්සේගේ පිළිහිල්ලා ඉවරයි. උන්වහන්සේගේ මොන හේතුවක් නිසාවත් ප්‍රාණඝාතයක්, අදත්තාදානයක්, කාම මිත්‍යාචාරය සිද්ධ වෙන්නේ නැහැ. හේතු ඇත්තෙම නැහැ. අමුතුවෙන් හික්මෙන්න දෙයක් නැහැ. බොරුවක්, කේලමක්, පරුසයක්, ප්‍රලාපයක් උන්වහන්සේගෙන් පිට වෙන්නේ නැහැ. පිට වෙන්න හේතු නැහැ. අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යාදිට්ඨිය කියන මේ දස අකුසලයේම උන්වහන්සේලා ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් උන්වහන්සේ සංවරයි. උන්වහන්සේ සීලේ නිත්‍යයි, සමාධියක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා, ඔක්කොම පූර්ණයි. ඉතින් අපිට ඕනකම තියෙන පළවෙනි තැනක් තියෙනවා අපිට දැනගන්න. දැනගත යුතු දේ. මෙන්න මේකයි හැම වෙලෙම උත්සාහ කරන්න ඕනේ. අනිත්‍යද නිත්‍යද? දුක්ඛද සුඛද? අනාත්මද අත්තද කිය. මෙන්න මේ ක්‍රමවේදය බලාගෙන යන්න පුරුදු වුණාට පස්සේ අපිටම ඇත්ත අවබෝධයක් එනවා. අපි යමක් ලෝකේ සැපයි කියලා බැඳෙන එකක් තියෙනවනම් ඕක වැටහෙන්න පටන් ගන්නවා. දුක්ඛ සමුදයයි කියන වචනකින් අපිට අදහස් එන්නේ හැටියට. දුකට හේතුවයි කියලා ඉඳ පටන් ගන්නවා සැපයි කියන වචනේ වෙනුවට. විශාල පරිවර්තනයක් වෙනවා. යම් ලෝකයේ දුකක් කරදරයක් 10ක් ඇත්නම් ඒක දුකයි කියලා දකින්න එකක් එනවා. ওই දකින්නා වූ දෙයට අමතරව තවත් එකක් එනවා. මොකද? සැපයි කියලා ලෝකයා භාවිතා කරන එකක් එනවා. ඒ වෙනුවට දුක්ඛ සමුදයයි නැත්නම් දුකට හේතුවයි. කොහොම දකින්න ක්‍රමයක් එනවා.
අන්නේ කාපම සැපයි කීකේ හිටපු ඒවා තියෙනවා. ඒක නැති කරේ යුතුයි කියලා අදහසක් එනවා. සැප නැති කරනවා කියන එකට දුක නැති කරනවා කියලා 아무තු අදහසක් එනවා. සත්‍ය ඒකයි අනිත් පැත්තයි යන්නේ ලෝකය. අනේ මට සැප නැති කරනවා කියනකොට. අනේ දුක නැති වෙනවා කියතම ධර්මාවබෝධයෙන් ලැබෙන කෙනාට අදහසක් එනවා. මේ සැප නැති කරන්නයි මේ වැඩ කරන්න කියලා කියනකොට දුක නැති කරන වැඩ පිළිවෙලක් නේ කියලා ඉතින් ධර්මාවබෝධිය අදහසක් එනවා. මහා බුදුම පරිවර්තනයක්. හිතා ගන්න බැරි පරිවර්තනයක් මේ තියෙන සත්‍ය දැක්කට පස්සේ. ලෝකයා යමක් සැපයි කියනවා. මේ සැපට හේතුව කියයි ඒ පස්සේ හඹා යනවා. ගොඩනගා ගන්න. ඒක ලැබුණාම මහා සැපක් ලැබුණා කියලා උද්දාම වෙනවා. ඒ ලෝකයාගේ හැටි. ওই සැපයි කියන එක දුකයි කියලා දකින්න දවසක් එනවා. ඒ දුකයි කියන එකට සැපට හේතුව කියන එක දුකට හේතුවයි කියලා දකින්න දවසක් එනවා. ඒ සැප නැති වෙනවා දුක නැති වෙනවා කියලා දකින්න දවසක් එනවා. සැප නැති කරන මාර්ගය කියන ලෝකයා කියන එක දුක නැති කරන මාර්ගය කියලා ආර්ය දර්ශනය දකින්න දවසක් එනවා. සම්පූර්ණ ආර්යයන්ගේ අදහසයි ලෝකයාගේ අදහසයි අහසට පොළොව වාගේ. සුතජන අදහසත් ආර්ය අදහසත් දෙකේ වෙනස මෙහෙම දකින්න හරි අමාරු වැඩක් නෙවෙයි. හැබැයි ඔය සියල්ලම සිද්ධ කිරියෝ පුංචි වචන සුණට පරිවර්තනයි. අන්න ඒක තමයි නිත්‍යයි සුඛයි අත්‍යයි කියලා නොදන්න කමක් කියලා අවිද්‍යාවයි නිගමනයක් එකක් දුන්නා. නිත්‍ය හැටියට සුඛ හැටියට අත්‍ය හැටියට ඉතන වැඩ පිළිලක් තියෙන ලෝක සත්‍යය. අන්න ඒක ඇති ආකාරයෙන් දැකලා පස්සේ දකින්නවා අනිත්‍ය දෙයක් නේ නිත්‍යයි කියලා මෙච්චර කාලෙ මේ හිතා ගියේ. දුක්ඛ දෙයක් නේ සුඛ කියලා මේ ගියේ. අනාත්ම දෙයක් නේ අත්‍යයි කියලා මේ ගියේ. ඔක දකින්න අවස්ථාවක් එනවා. මෙන්න මේකයි බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඕක තමයි විග්‍රහ කරලා දුන්නේ. ඔන්න ඔය ටික අවබෝධ කරගෙන තමයි විවිධ ක්‍රමවේදයන් දුන්නේ. මොනවා කරගත්තත් ඔන්න ඔය ටික කරගන්නilla කොයි මොහොතක හරි. ඒක තමයි කර්මස්ථාන කළේ. කර්මස්ථාන ඉල්ලුවා දුන්නේ ඔය ටිකයි. ඔය පුංචි කොටසකින් තමයි පටන් ගත්තේ විශාල පැතිරලා තියෙන්නේ. ත්‍රිපිටකයේ පුරා පැතිරලා තිබෙනා සුවාසු දහසක් ධර්මස්කන්ධය කියලා පැතිරලා තියෙන්නේ ඔන්නේ වචන තුන පිළිබඳව නිත්‍ය සුඛ අත්ත වශයෙන් හිතා ඉන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා පෙන්වා දෙන ওই ක්‍රමවේදයට ගන්න වැඩ පිළිවෙල. ඕක තමයි මුල. දැන් ඕක තෝරා ගන්නව කොහොමද දැනගන්නේ? දැන් අපි බලන්න මේ ලෝකේ කිව්වේ මොකද්ද? ඉස්සෙල්ලා ඔක දැනගන්න හුඟක් කියනවා ඔය වචන තුන ඔතන පොඩියට තිබුණාට. ඔය වචන තුන කරා එන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව දැනගන්න ඉස්සෙල්ලා කළ යුතු වැඩ පිළිවෙල. අවිද්‍යාව මොකද්ද කියලා ප්‍රඥිත තෝරා ගන්න ඕනේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා තෝරන්න ඉස්සෙල්ලා එන ආයුධ වැඩ පිළිවෙල වෙයි කියන්නේ. නේද සෝවාන් වෙන්න කළ යුතු වැඩ පිළිවෙල. ධර්මාභෝධය ලබන්න මුලින් කළ යුතු වැඩ පිළිවෙල තියෙන්න ඕනේ. මොනවද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මොනවද මේ නිත්‍ය සුඛ අත්ත කියන්නේ ලෝකයා මොනවද බලාගෙන ඔය කියෝ ඉන්නේ. මොනවටද මේ නිත්‍ය සුඛ අත්ත කියන්නේ? සියල්ල මොනවද සියල්ල කියන්නේ? අන්න දැන් වැඩගත් දෙනකට සියල්ලම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. මෙහෙම කතාවක් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. දැන් ඒක තමයි හොයාගන්න වෙන්නේ නිවන් දකින්න. මොනවද සියල්ල? මහන්නේ සියල්ල දේශනා කරනවා උඹලා. බුදුරජාණන් වහන්සේ සියල්ල යන වචනේ යමක් වෙන්නවද? ඒ ටික පෙන්නවා. මොනවද සියල්ලට අයිති? විවිධ ක්‍රම වලින් පෙන්වනවා. රූපස්කන්ධේ සියල්ලට අයිති. වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංඛාර ස්කන්ධේ, විඥාන ස්කන්ධය කියන මෙන්න මේ ටික පිළිබඳව යම් උපාදානයකින් බැඳුණා නම් ඔන්න කියන උපාදානස්කන්ධ පහක් වෙනකොට ඔක සියල්ලටම අයිති. සියල්ල හේවත් ලෝකයේ හැදිලා තියෙන ওই ටිකේ. එකක් දුන්න. ස්කන්ධ පහකට වෙන් කරලා සියල්ල පෙන්නවා. ඒ සියල්ලට යම්කිසි බැඳීමක් නැත්නම් ඒකේ ඒ වාර තියෙන උපාදානෙහිවත් තිබෙන්නා වූ දැඩි බැඳීම් ස්වභාවයයි කියලා පෙන්වනවා. සියල්ලෙන් නික්මෙන්න නම් මොකද කරන්න ඕනේ? ඒ සියල්ලට බැඳෙන වැඩ පිළිලක් තියෙනවා. මානසිකත්වයක් තියෙනවා. ඒකට උපාදානයි කියනවා. ඔන්නේ උපාදානයි නිදහස් වෙන සියල්ල කෙරෙහි. ඒ සඳහා මොකද කරන්න ඕනේ? ඔන්නේ
රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියන ඇති ස්වභාවය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ඕකට හිතා ඉන්නේ නිත්‍යයි සුඛයි අත්තයි කියලා. ඔන්න ඔකයි පුතඥාන ගතිය කියේ නිත්‍යයි සුඛයි අත්තයි කියලා පහ හිතා ඉන්නේ. දැනගත යුත්තේ මොකද්ද? ඕක නිත්‍ය සුඛ අත්ත නෑ හැවටිල්ලක්. ඔන්න ඔකයි අවිද්‍යාව කියන්නේ. එහෙනම් මොකද්ද විද්‍යාව? ඔය පහ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. රූපස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. වේදනා ස්කන්ධයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ඉතින් ඕක දැක්කට පස්සේ ඔය ස්කන්ධ පහයි ඡන්ද රාගයෙන් බැඳිනවද? තවක්. බැඳිනොත් උඹලා නිත්‍යයි සුඛයි අත්තයි කියන අවිද්‍යාවේ නිගමනයේ ගත උපාදානස්කන්ධ පහ දරන්නේ වෙනවා. රූපස්කන්ධය නෙමෙයි දරන්නේ රූප උපාදානස්කන්ධය. වේදනා ස්කන්ධය නෙමෙයි දරන්නේ වේදනා උපාදානස්කන්ධය. මොකක් නිසාද? නිත්‍යයි සුඛයි අත්තයි කියන අවිද්‍යාව නිගමනයේ වැරද්දලා ගත්ත නිසා. සංඥා ස්කන්ධය නෙමෙයි දරන්නේ සංඥා උපාදානස්කන්ධය. සංඛාර ස්කන්ධයක් නෙමෙයි දරන්නේ සංඛාර උපාදානස්කන්ධය. විඥාන ස්කන්ධය නෙමෙයි දරන්නේ විඥාන උපාදානස්කන්ධයක් නැත්නම් පංචස්කන්ධයක් නෙමෙයි දරන්නේ පංච උපාදානස්කන්ධය. උපාදානස්කන්ධය දරන තාක්කල් උපාදානින් මිදෙන්න බෑ. ඒ නිසා උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ ක්‍රමවේදයක් තියෙනවා. මේ න්‍යාය ධර්මයක් ඕක තතයි. ඒ ක්‍රම න්‍යායයි. අවිතත යෝග වෙනස් වෙන්නේ අනන්‍යත අනිතාවයට කවදාවත් වෙන්නේ නැහැ. ඕක තමයි ධර්ම න්‍යායයි. ඔන්න ඔය தත්ත්වෙට වැටලා ඔය න්‍යාය ධර්මයෙන් පිටපයින්ද බැරුව ගියාම දුකෙන් නිදහස් වෙන්න බෑ. අනන්ත දුකේ සතර ගමනක් තුල අනන්ත දුක් විඳින්න යන ගමනට වැටලා හිටන් විවිධාකාර පැතිකඩවල ඔස්සේ දුක් විඳිනවා. මෙන්න ක්‍රමවේදයක් වෙන්නවා. යන හැටි පරිත්‍යාසම්පාදින් දකින්න හැටි. දැන් මේ මූලික தත්ත්වය දැකලා මොකද්ද අනිත්‍ය කිව්වේ මොකද්ද නිත්‍ය කිව්වේ? මොකද්ද දුක්ඛ කිව්වේ මොකද්ද සුඛ කිව්වේ? සුඛ කිව්වේ. මොකද්ද අනාත්ම කිව්වේ මොකද්ද අත්ත කිව්වේ කියලා ආර්ය විනය අදහසින් තෝරා ගන්න ඕනේ. දැන් ඔයාලට ලෞකික අදහස් දීලා තියෙන දෙපැත්තට. ලෞකික අදහස දුන්න ගාම සාසනය අතුළු දහම්. නිවන් දකින්න බෑ කොච්චර හිටියා. කොච්චර ඉගෙන ගත්තා නිවන් දකින්න බෑ ඊට පස්සේ. මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕක හොඳට මනසේ තීනුවලින් ওই ටික තෝරා ගන්න ඕනේ. වැහිලා තියෙනවා විවිධ හේතුන් නිසා. පුංචි කෑල්ලකින් අදහස වැහුනොත් එහෙම මුළු අදහසම වැහිලා යනවා. ප්‍රධාන ස්විච් එක වැහුවොත් හැමතැනම තිච්ච පුංචි පුංචි බල්බ් හරවම ඇති වෙච්ච හැමතැනම 10000 ගාණක් වැහිලා යන පුළුවන් එක මොහොතක. අන්‍යය පළවෙනි දෙනක් තියෙනවා තෝරා ගන්න. ඔතන වැහුනොත් එහෙම අර්ථය වැහිලා ගියොත් එහෙම මුළු ධර්මාස්කන්ධයෙන් මොනවා කතා කරත් මොනවා ඉගෙන ගත්තත් වැඩක් නැහැ. අවබෝධය ඉන්නේ. මානසිකත්වයෙන් නිදහස් වෙන්නේ නැහැ. චන්දරාගයෙන් මිදෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔතන සුද්ධ කරගත යුතුයි. එහෙනම් අපි දකින්න ඕනේ අනිත්‍ය කිව්වේ මොකද්ද? දුක්ඛ කිව්වේ මොකද්ද? අනාත්ම කිව්වේ මොකද්ද? බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළ යම්කිසි අදහසක්ද? ඔය අදහස කොහොම හරි ඉස්මතු කරගන්න ඕනේ. ඔය අදහස හැඟවුනොත් එහෙම ලෝතර බුදු පියාණන් වහන්සේ නමක් මතුවලා හිටන් මතු කරලා දෙන තාක්කල් හැඟවෙනවා. හැබැයි ශ්‍රාවක පරපුරත් ඉවරනවා. ශ්‍රාවක පරපුර යම් තාක් එනවා නම් ඒ තාක්කල් ඔක හංගවන්න බෑ මතු කර දෙනවා. ඕකේ අදහස මෙන්න මේකයි හේතුවතුව පෙන්නලා දෙනවා. ලෞකික වශයෙන් ගත්ත අය ආයතරයක් වහන. වහලා ඉතින් තරංග වාද කරනවා. හැබැයි කොහොම හරි ලෝකෝත්තර ධර්ම අවබෝධයක් තියෙන කෙනා නෑ ඔය ඉතිහාසිකක් තියෙනවා මෙන්න මේකයි මේකේ අර්ථය කියලා හේතුවතුව අර්ථ වෙන්නේ. ඔය අර්ථය හරියටම හරවත්ව සාසනාර්ථයෙන් ඉන තාක්කල් ආර්ය මාර්ගය පූර්ණේ කරගන්න හේතු වාසනාව තියෙනවා සාසනය බබලනවා. ඔතනයි පළවෙනි දේ. ඕක වැහුනොත් ඉවරයි. අනික මොනවා ඇట్లా තිබුණා කවන්නේ මුළු සූත්‍ර ඔක්කොම තියාගෙන ඉතියක් කවන්නේ අදහස වැහිලා ගියා නම් තිලක්ෂණේ තේරුම් ගන්න බැරි වෙනවද? එන අනිත්‍ය කිව්වේ මොකක්ද කියලා ඔය අතින් තෝරා ගන්න ඕනේ. විවිධ ක්‍රම වලින් ඕක පෙන්නනවා. භාෂාවෙන් පටලවා ගත්තාට පස්සේ අදහස වැහිලා යනවා. ඊට පස්සේ භාෂාවට අනුකූලව අර්ථ ගන්න බලනවා. භාෂාව කියන්නේ පෘථග්ජන පිරිසක් පස්සේ හදාගත් එකක් නේ භාෂාව. අද හදලා තියෙන්නේ පාලි භාෂාවක් තියෙනවා, සිංහල භාෂාවක් තියෙනවා, හදපු භාෂාව කායකද? බුදුරජාණන් වහන්සේ හදලා දුන්නු භාෂාවක් ඒක. බුදුරජාණන් වහන්සේ දුන්නේ මොන භාෂාවෙන් හරි කවන්නේ මෙන්න අදහස. මෙන්න මේ අදහස ගන්න. මොන භාෂාවෙන් හරි කවන්නේ. බුදුරජාණන් වහන්සේ ව්‍යාකරණ වලට එහෙම දැනක් දුන්නේ නැහැ. ඒවා ගැන කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ වෙන්නේ ඕවනේ මේ කළගත යුත්තේ. අදහස තේරුම් ගන්න.
ඔය භාෂාපස්සේ යන්න එපා. අරණ විභංග සූත්‍රය කියලා සූත්‍රයක විග්‍රහ කරලා තවත් කියනවා ත්‍රිපිටකේ. ඒ කතාව. සටහන් කරන්න යන්න එපා. මේ භාෂා පිළිබඳව තර්කවාද කරන්න ඕවට යන්න එපා. ඕව ඇති වැඩක් නැහැ. මොකෙන් හරි කවන්නේ නැහැ. මිනිස්සු යම් කිසි වචනයකින් කතා කරනවා නම් යම් අදහසක්. අන්නේ අදහස අරගෙන. ඊ අදහස තුලින් ධර්ම අවබෝධය ලබා ගන්න මඟ පෙන්වා දෙන්න. වචන වල තරම් කරන්න එපා. හැබැයි ඔය අදහස් විග්‍රහ කරන්න යනකොට අතීත අනාගත වර්තමාන කියන මේ කාලත්‍රයට හේතු වෙන්නා වූ යම් කිසි කතාවක් වෙනවා වචනින් දෙනකොට. අතීතේ නම් විය. වතු අනාගතේ නම් වන්නේ දැන් නම් වෙයි. ඔන්නෝ තුන් කල් පෙන්වන්නේ යම් කිසි වචන භාවිතාවක් තියෙනවා මොන භාෂාවක හරි. අන්න ඒක ගන්න. ඒක අහ කරන්න එපා. ඒක ගත්තේ මොකද ගන්නේ? තුන් කල් වෙනස් කරලා කතා කළොත් එහෙම අදහස ගන්න බැරුව යනවා. අදහස ගන්න ඔන්න නිරුක්ති තුන ගන්න. නිරුක්තිපත සූත්‍රය කියන සූත්‍රයේ දේශනා කළා තියෙන්නේ ඔය ටික ඇති වෙලා තියෙනවා ඔන්න ඔය ටික. ඔච්චරයි ව්‍යාකරණ. බුද්ධං සරණං ගච්ඡාමි. භාෂා විසරදියෝ කියනවා. කොහොමද? නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ බලමු බුද්ධ සරණං ගච්ඡාමි පටන් ගත්තා. උඹලගේ වාක්‍යය සම්පූර්ණ නැහැ නේ කියනවා භාෂා විසරදියයි. අහං බුද්ධං සරණං ගච්ඡාමි අහං ධම්මං සරණං ගච්ඡාමි අහං මම උත්තේ නැති වාදනේ උඹලා කියන්නේ දැන් ඕක හංගාගෙන ඉන්නවා මොකද පාලි භාෂාව දන්න අය ඔය ටික කියන්නේ මෙච්චර කාල වෙනව නිසා ඕක හැංගුවා මේකේ උත්තේ නැහැනේ මේක කියන්න එපා යකෝ අපිට කියන්න දෙයක් නැති වෙනවා අනිසරේ ඇහුවොත් එහෙම උත්තේ නැති පදනේ උඹලා ගෙලින්නේ ධර්ම අවබෝධ කරන්නේ කොහොමද කියලා ඇහුවොත් අපි මොකද දෙන්නේ උත්තරේ පරම්පරාවෙන් ගිනාවේ පද තුන මේකනේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා මම කියන උත්තේ නැතුව ආඛ්‍යාතයයි කර්මයයි විතරලා දාලා කොහොමද මේ වාක්‍ය හරියන්නේ අපේ වාක්‍ය රීතිය නම් ඕකයි ওই රීතියෙන් කතා කරන්න ගියත් අපේ වාක්‍ය වල බහරවා දිනවා අපේ භාෂාවට බහරවා දිනවා සද්ද නැතුව හිතපල්ලා කියලා හංගුවට හරියන්නේ නැහැ දැන් ආයෙ මතුවෙනවා දැන් කවුරු හරි අහුවොත් මොකද කියන්නේ වාක්‍ය සම්පූර්ණ නැති එකකින් කොහොමද අවබෝධ කරන්නේ උඹලට මහානකමක් නැහැ උපසම්පදාවක් නැහැ අපි කියන්නේ මේ වාක්‍ය ක්‍රමයේ ගත්තේ නැත්නම් කිව්වොත් මේ වාක්‍ය ක්‍රමයේ ගත යුතුම කිව්වනම් අද උඹලට මහානකම නැහැ උපසම්පදාවක් නැහැ මොකක් නිසාද උඹලා උපසම්පදා හාමුදුරුවෝ මහාන කරලා හිටන් සාමණේර බවටපත් කරගන්නේ මොකෙද බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ඔය කියවල ඒ ටික කිව්වට පස්සේ එතනින් තමයි සාමණේර කරගන්නේ හැබැයි ඉතින්දී අහං බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වේ නේ එන වාක්‍ය අසම්පූර්ණයකින් හැබැයි සාසනේ මහානකම හම්බ වෙනවා. හරි බුදුන් වෙලක් කියනවා. වාක්‍ය ගණන් කරන්නේ නැහැ බුදුරන් අහන. දැන් වාක්‍යයෙන් නෙමෙයි අදහස ඉන්නේ මේ ඔක්කොම පිළිදි. පැහැදිලිව තියෙනවා. එහෙනම් බුදුරන් වහන්සේ ওই ලෝකියාගේ උත්සාහකාත පද සම්බන්ධ කර්ම විදේශන උත්තර විදේශන ඔය එකක් වගණන් ගත්තේ නැහැ. අතීත අනාගත වර්තමාන කාලාත්‍රයේ කියනකොට තේරෙන්න කියහලු. මොන භාෂාවෙන් හරි කවන්නේ බණ කියනකොට භාෂාවෙන් ඒවට මේ දඟලන්න එපා කෑකෝ ගහන්න එපා. ඒ අදහස අරගෙන බණ කියන්නේ. ඔය කිව්ව පෙන්නපු ක්‍රමය. ඉතින් ඒ සමේ ලෝකේ යමක් කතා කිරීමද විවිධ පැතිකඩවල වලින් එක එක පිරිස විවිධ භාෂාවන් කතා කරනවා. අදහසක් හංගවන්න ගන්නවා. මැටි කෝප්පේ කියලා අපි කියන එකට පිටපැත්තේ මඩක්කුව කියන. තා පැත්තකයි අඩිවලද කියනවා. අපි මැටි කෝප්පේ කියන එකට. අයි බංකුව කියනවා. තව කට්ටියක් හිට කොළඹුව කියනවා. ඒ උඩ කොළඹුව නෙමෙයි කියන්නේ බංකුව කියලා තර්ක කරන්න යන්න එපා. එක පැත්තක පාත්‍රය කියන, පත්ත කියන. ඒකට විත්ත කියනවා තව පැත්තක, ගුලාව කියන තව පැත්තක. ලාටෝපේ කියලා කියන තව පැත්තක. එක එකනා එක එක භාෂාවෙන් කතා කරනවා. ඔය පත්ත කියහන් ඔකට ඔකයි හරි වචන කියලා ඔවට වාද කරන්න යන්න එපා. මොකෙන් හරි කවන්නේ නැහැ පාත්‍රය හංගවල වචනයක් කියනවනම් ඒ වචෙන් තරක කරන්නේ නැතුව ඒක අරගෙන බන කියන්නේ. අදහස දෙන්නේ. ආර්ණ විභාග සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන ක්‍රමවේදයකට එකයි මම ඔය කිව්වේ. ඒකේ කොළඹුවයි ඒ ටික නෑ ඒක මං කිව්වා හරියට. අර පාත්‍රය ගැන කියන විතරේ උපමාවතින් දීලා තියෙනවා. පාත්‍රයට විවිධ නම් කියනවා. ඒ පැතිවල ඒ ජනපද නිරුක්තිය අයින් කරන්න එපා. ඒක අරගන්න භාෂාව පිළිබඳව නීති රීති පිළිබඳව කතා කරන්න යන්න එපා. ඒවා පැත්තකින් තියන්න. අදහස යමකට දෙන්න පුළුවන් නම් යම් භාෂාවකින් ඒකෙන් බලන්න කියන්නේ කියලා අවබෝධය ලබා දෙන්න. ඕක තමයි ආර්ණ විභාග සූත්‍රයේ කෙටි අදහස. ඉතින් මෙන්න මෙතනින් අපි දැනගත යුතු දේ තමයි මොකද්ද? දැන් අපි මේ පෙන්වන්නේ අවිද්‍යාවයි විද්‍යාවයි හොයාගන්න ඕන ඉස්සෙල්ලා. හොයාගන්න ඕන ක්‍රමවේදී. ඒක කාගෙන්වත් අහගෙනවත් පොතේ තිබුණටවත් පරම්පරාවේ කෙනෙක් කිව්වටවත් එහෙම ගන්න නැතුව
මේක ඇත්ත තමයි කියලා තමන්ගේ නුවණට ගෝචර වෙන්න ඕනේ කොයි විදිහේ හරි අහගෙන යනකොට. අන්න එතකොටයි ඒක දැනගන්න. දැන් අපි දැනගත යුතු ක්‍රමයක් තියෙනවා. නිට්ටයයි අනිත්‍යයි කියන වචන දෙකක් අනිත්‍ය නිත්‍ය කියන වචනෙන මේ කාලේ දෙනවා. අනිත්‍ය කිව්වේ අනිත්‍යයි. නිත්‍ය කිව්වේ නිට්ටයයි. දැන් මේ කාලේ දෙන වචන. දැන් ඉතින් හොයලා බලන්න ඇත්ත වශයෙන්ම වැහිලාද නැද්ද මේක? ඔතන වැහුනොත් එimhe ඉවරටම ඉවරයි. බුද්ධ ශාසනයෙන් වැහෙනවා. අනිත්‍ය නිත්‍ය වැහුනොත්. අදහස වෙනස් වෙනොත් මේ ඉවරයි. කොච්චර මුළු ත්‍රිපිටක කටපාඩම් කරලා තැලක් නැහැ. අනිත්‍ය කියන්නේ නිත්‍ය කියන්නේ මොන අදහසින්ද කියලා තේරුම් ගත්තේ නැත්නම්. එතන වැහුනොත් ඒකම වැහෙනවා. අද්දුවං අනියතං කියලා වචන දෙකක් තියෙනවා. ස්ථිර නැහැ කියන එකට. අනිත්‍ය කියලා වචනයක් තියෙනවා. යම් කෙනෙක් උපන්නනම් ඔහු ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා. බුදුරන් වහන්සේ දේශනා කරනවා ජරා මරණත් අනිත්‍යයි. දැන් මොකද්ද කියන්නේ? අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ කියන අදහස ගත්තොත් උපන් සත්වයාට ජරා මරණ ස්ථිර නැද්ද? කර්මස්ථානය කරනවා ජීවිතං අනියතං මරණං නියතං කිය. ජීවිතය අනියතයි මරණය නියතයි කිය. බුදුරන් වහන්සේ දේශනා කරනවා. පටිච්චසමුප්පාද ධර්ම සූත්‍රයේ කියන සූත්‍රයක අයහක් කරන්න බෑ. හංගන්න බෑ. හොඳ පැහැදිලි දෙයක දේශනා කරලා තියෙනවා. මහන්නි ජරාව මරණය අනිත්‍යයි. දැන් මේක මොකද කියන්නේ? මහන්නි ජරාව මරණය ස්ථිර නෑ. බුදුරන් වහන්සේ එහෙම දේශනා කළා කියන්නේ. දැන් දෙන පිළිතුර මොකද්ද මේක? ජරාවයි මරණයයි දෙක ස්ථිර නෑ කිව්වොත් අපි ගන්න පියවර මොකද්ද? දැන් බලා ගන්න ඕනේ. හරි ප්‍රශ්නයක් වෙනවා. එහෙනම් ජරාවයි මරණයයි කියන එක ඒකාන්තයෙන් උපන් සදාට හේතු වෙන ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා වළක්වන්න බෑ. නෑ ස්ථිරද නැද්ද කියන වචනේ අරගෙන නිච්චානිච්ච තෝරන්න කිව්වොත් එහෙම උතර අපිට කියන්නේ ජරා මරණ නිච්චයි කියලා. එහෙනම් අනිත්‍යයි කියව බොරුවක්ද? බුද්ධ දේශනා බොරුවක් කියලා නෑ. ඒ කියපු ක්‍රමේ හරි. හැබැයි අනිත්‍ය කියන වචෙන් දුන්න අදහස නිසා මේ වැරදි වාගේ පේන්නේ. එහෙනම් අනිත්‍ය කියන්නේ මොන හේතුවෙන්ද කියලා දකින්න ඕනේ. හරි අමාරුයි මේ ලෞකික අර්ථයකට පැටලුනොත් ඔය අදහස ලෝකෝත්තර දහම් අර්ථයේ යට යනවාම. අනිත්‍ය තෝරන්න ගියාම පෙන්න විවිධ ක්‍රමවලින්. අනිත්‍යං කයට්ටේන. ශ්‍රේයාර්ථයෙන් අනිත්‍ය කියනවා කියලා එතන කියනකොට ඒකත් ගන්නවා ඒ කියන්නේ ගෙවිලා වෙනසිලා යන එක. ඒ අර්ථය ආයිසරයක් බහිනවා. ඒ නිසා මේකේ ක්‍රමවේදයක් තියෙනවා. වැය වෙන අර්ථය විතරක් නෙවෙයි උපදින අර්ථයකට අනිත්‍ය හොයන්න වෙනවා. වැය වෙන එකට විතරක් අනිත්‍ය කියලා හරියන්නේ නැහැ. කේනට්ටේන අනිත්‍ය. මේක තෝරලා තියෙනවා පැහැදිලිව. ওই ධර්ම පොත්වලම තියෙන අපි කියන එකක් නෙවෙයි. කොමන අර්ථයෙන්ද අනිත්‍යයි කියන්නේ? උප්පාද වයට්ටේන අනිත්‍ය. උප්පාද වය කියන අර්ථයෙන් අනිත්‍යයි කියන්නේ. උද්‍යාවිය. උද්‍යාවිය ඥානය. එන උද්‍යාවිය දැක්කම අනිත්‍ය දැක්කා. අනිත්‍ය තෝරා ගන්න නම් උදේ දකින්න ඕනේ වැය දකින්න ඕනේ. මොකද්ද උදේ කියන්නේ මොකද්ද වැය කියන්නේ? දැන් ඕක තෝරන්න වෙනවා ඊළඟට. අනිත්‍ය හොයන්න ඉස්සෙල්ලා. අනිත්‍ය තෝරා ගන්න නම් උප්පාද වයට්ටේන අනිත්‍යගම මොකද්ද උප්පාද මොකද්ද වැය? ඒක තෝරලා තියෙන හැටි බලන්න වෙනවා. අටුවාවේ තවත් එහාට යන්න වෙනවා. යහට ලස්සන තියෙනවා ඒක කිසි දෙයක පැටලෙන්නේ නැතුව ලස්සන විග්‍රහ වෙලා තියෙනවා. අර වචනයක් වෙන අදහසක් දෙන්න ගිහිල්ලා අර ඔක්කොම හංගලා පැත්තකින් තියලා. ගන්න එළියට. උප්පාද දකින්නේ 25 ලක්ෂණයක් දකි. වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි. උප්පාද වය දකින්නේ 50 ලක්ෂණයක් දකි. ඔන්න ඔය ටික දැක්කහම උද්‍යාවිය කියන්නේ මේකයි. අනිත්‍ය කියන්නේ උද්‍යාවිය දැක්කටයි කියලා කියතෙන් ධර්මයේ පේනවා. මේක එක පොතක පැහැදිලි අටු ආදේශනාවක්. ඒ කියන්නේ බුද්ධඝෝස හාමුදුරුවෝ කියන්නේ ඉස්සෙල්ලා තිබිච්ච මහ අටුවාව. තවත් තියෙනවා. ඉදිරි වෙලා. නිත්‍ය ප්‍රකරණී
පරිසම්පදා මග්ග ප්‍රකරණයේ කියන මේ දෙකේ ඔය ටික තව පැහැදිලිව තියෙනවා. ඒවා බුද්ධ ගෝසාඳුරට අහු වෙච්ච නැති ඒවා. අහු වෙලා තුනත් අමුතුවෙන් හදන්න හම්බුන්නේ නැහැ. ඒ නිසා ඒකෙත් අනිත්‍යයි කියන නිගමනය කරන්න බැරි විස්තරයක් තියෙනවා පැත්තකින් තියලා අයින් කරලා තියෙනවා. අන්න නියම බුද්ධ අදහස අනිත්‍ය තෝරා ගන්න තියෙන තැන. ඒතකොට ධර්මයේ කොතනකවත් පැටලිලා නැහැ. ඒ තාකල් අපිට වැහෙනවා. ඒක තෝරා ගන්න අවශ්‍ය දෙයක් ඒකයි මෙතන විග්‍රහ කර කර දෙන්නේ. එහෙනම් මොකද උප්පාද? උප්පාද වෙන ක්‍රම පහක් තියෙනවා. වැය වෙන ක්‍රම පහක් තියෙනවා. මෙන්න මේ උප්පාද වෙන වැය වෙන ක්‍රම 10 තෝරා ගන්න ඕන එකක් ගන්න. මේ රූපස්කන්ධයේ වේදනා ස්කන්ධයේ සංඥා ස්කන්ධයේ සංඛාර ස්කන්ධයේ විඥාන ස්කන්ධයේ කියන මේ ස්කන්ධ පහ ලෝකයයි කියලා ඉස්සෙල්ලා තෝරලා දුන්නා. සියල්ලට අයිති ඔන්න ඔය ටික. මෙන්න මේ හටගන්නේ ස්කන්ධ පහ. උපදින ක්‍රම එකකට පහ ගානේ තියෙනවා. පහට පහ 25යි. රූප උපදින ක්‍රම පහයි. වේදනා උපදින ක්‍රම පහයි. සංඥා උපදින ක්‍රම පහයි. සංඛාර පහළ වෙන ක්‍රම පහයි. විඥාන පහළ වෙන ක්‍රම පහයි. රූප නිරෝධ වෙන ක්‍රම පහයි. වේදනා නිරෝධ වෙන ක්‍රම පහයි. සංඥා නිරෝධ වෙන ක්‍රම පහයි. සංඛාර නිරෝධ වෙන ක්‍රම පහයි. විඥාන නිරෝධ වෙන ක්‍රම පහයි. 25 50යි. මෙන්න මේ ටික දැක්කහම කියනවා උද්‍යව්‍ය දක්කා ඥානි. ඔන්න ඕකට කියනවා උදේ දැක්කා 25 ක්‍රමයකින් වැය දැක්කා 25 ක්‍රමයකින්. මේ එකක් දෙකක් විග්‍රහ කරලා දෙනවා තෝරා ගන්න ක්‍රමය. මේ ක්‍රම පහ මොකක්ද? රූප හැදෙන්නේ කොහොමද? අන්න සකස් වෙන ක්‍රමයක් තියෙනවා. අවිද්‍යා සමුදය රූප සමුදය. අවිද්‍යාව හේතු කොටගෙන අවිද්‍යාව හටගත්තාම ඒ හේතුවෙන් රූප හට ගන්නවා. මෙන්න එක රූප හට ගන්න ක්‍රමයක්. තණ්හා සමුදය රූප සමුදය. තෘෂ්ණාව නිසා රූප හට ගන්නවා. මෙන්න තවත් රූප හට ගන්න ක්‍රමයක්. කම්ම සමුදය රූප සමුදය. කර්ම වේගය නිසා කර්මජ වශයෙන් රූප හට ගන්නවා. ආහාර සමුදය රූප සමුදය. ආහාරයේ හේතු වෙන රූප කොට නැගෙනවා. මේ රූප හට ගන්න ක්‍රමයක්. සංතති ලක්ෂණං රූප සමුදය. යමක් කොට නැගෙනවා. ඒතකොට සකස් වෙලා ඉන්න ලක්ෂණ. හටගත් යමක් නැත්තම් කොට නැගිලා ඇවිදිනවා විවිධාකාරයෙන් හැදෙනවා. හරි ළමෙක් නම් ලදරුවා උපන්න ලදරුවා වශයෙන් ඉන්න එන්නේ කොට නැගිලා තරුණියෙක් බවටපත් වුණා මිනිස්සෙක් කියලා දැක්ක. අනේ මිනිස් රූපේ හැදිච්චා. හැදිලා ඉන්න ක්‍රමي. ඔකට ආහාරයත් ඕනේ. ආහාරයයි හැදෙන ක්‍රම රටාව වැඩෙන ක්‍රම රටාවයි දෙක ඔය රූප හැදෙන ක්‍රම දෙකක්. ඔක විග්‍රහ කරලා කියනවා. කන බොන ආහාර වල හැදෙන ළමයට වැඩිලා හැදිලා ලොකු වෙලා ඉන්නේ. එහෙනම් මිනිස් රූපය කියලා යමක් අපි දැක්කන මොනවා නිසාද දැක්කේ? උපන් ළමයට ආහාර දුන්න නිසා වැඩෙන ක්‍රමවේදය තිවිච්ච නිසා ලොකු වෙලා අවුරුදු 15ක් 18ක් 20ක් යනකම් ඔය අතර තියෙන සියල්ලුම රූප දකින්න. අන්න පොඩි එකේ. අන්න ලදරුවේ. අන්න දරුවේ. අන්න ගැටවරේ. අන්න තරුණේ. ඔය අතර පැති විවිධාකාර පුද්ගලයෝ දකින්න. අන්න තරුණියා. අන්න ගෑනු ළමයි. අන්න පිරිමි ළමයි. අන්න ගැටවරේ. අන්න ගැටවරියා. අපි ඔය ඔක්කොම නම් වලින් කියන රූපාකාරයන් මොනවද දකින්න හම්බ වුනේ. උපන් සතාට ආහාර දුන්නාම වැඩෙන්නේ නැත්නම් එහෙම. අර කියන එක જાතියක රූපයක්වත් දකින්න බෑනේ. ඒතර වැඩෙන ක්‍රමයක් තිබුණේ නැත්නම් කොච්චර කෑවත් පොඩි එකා වැඩෙන්නේ නැත්නම් එහෙම. අවුරුදු 18ක් 20ක් යන වැඩෙන ක්‍රමවේදයක් නොතිබුණා නම් එහෙම. එහෙනම් ඒ જાතියේ රූප දකින්න බෑ. එහෙනම් රූප සමුදය වෙන්න අවශ්‍ය කාරණා දෙකක්. හැබැයි ඕක තිබුණාට අපි මිනිස්සෙක් කියලා ඉපදින්න හේතු වෙන කර්මයක් කරලා තිබුණේ නැත්නම් එහෙම. බඩත් කොහොමද රූපේ එන්නේ? කම්ම සමුදය රූප සමුදය. අන්න කර්මයේ හේතු වෙච්ච හැටි. රූප හට ගන්න. මෙන්න උපාද වලන හැටි. ඔය කර්ම කොහොමද හටගන්නේ? තෘෂ්ණාවෙන් බැඳුනේ නැත්නම් එහෙම උපාදානයක් හටගන්නේ නැහැ. කොහොමද උපදින කර්මයක් හටගන්නේ? තෘෂ්ණා මූලිකයි. තණ්හා සමුදය රූප සමුදය. එකත් මුල්ුණා උපදින්නේ. රූප හට ගැනීමට. තණ්හා මොකක් නිසාද හටගන්නේ? අවිද්‍යාව නැත්නම් තණ්හාව. අවිද්‍යාව මුල් කරගෙන රූප හට ගන්න හේතු වෙන මුල හටගත්. අවිද්‍යාව සමුදය රූප සමුදය. මෙන්න කාරණා පහක් මුල් කරගෙන ලෝකේ යම් රූපයක් හටගත්තේ මෙහෙමයි.
ඉතින් එකක් දැනගත්තේ මොකද? මේ මිනිස් රූපය ගැන වෙන්නේ යම් කිසි උපමාවක් පැහැදිලි කරලා දෙන්න එකක් ඔක හොඳට ප්‍රගුණ වුණාට පස්සේ මුළු ලෝකෙම හටගත්ත හැටි උතනින් බැලියේ. අන්න හට ගන්න ක්‍රමවේදී. ඔය රූපය සකස් වෙලා ආපුහම ඔන්න ඔයකින් වේදනාවක් කවදා හරි ආවන අපිට දැනගන්නකොට. රූපස්කන්ධය හැටන හැටි දැක්කා. පස් ආකාරයකින්. වේදනායි ස්කන්ධයත් පස් ආකාරය සම්බන්ධ වෙලා හැදෙන්නේ. එහෙනම් මොකෙන්ද වේදනාව හටගන්නේ? වේදනාවක් හට ගැනීමට ස්පර්ශය අවශ්‍යයි. එහෙනම් ස්පර්ශය නිසා වේදනාවක් හට ගැනීම මුල වුණා. එහෙනම් ඒකත් හේතු වෙච්ච මුලක් තියෙනවා. අවිද්‍යාව මුල් වෙලා හිටන් තෘෂ්ණාව මුල් වෙලා කර්මයේ ප්‍රතිසන්දි ගෙනත් දෙන්න හේතු වෙනවා. කර්මයේ මුල් වෙලා ඔය කියන්නා වූ එකකින් හටගත්ත මේ කය හැදුනේ නැත්නම් විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන මේ විපාකස්කන්ධය හැදුනේ නැත්නම් වේදනාවක් ආරම්භ වෙන්න ක්‍රමයක් නැති නිසා අවිද්‍යාව තෘෂ්ණා කර්ම කියන මේ කාරණා තුන ඒකාන්තයෙන් හේතු වෙනවා වේදනාව උපැත්මට මුල් වෙනවා. ඊට පස්සේ යෝගෙන් හටගත්ත ඇහැට රූප කණ්ඩ ශබ්ද ආදී වශයෙන් ස්පර්ශ වෙන්න ඕනේ. ස්පර්ශයක් වුණාම තමයි පස්සපත්‍ය වේදනා කියලා වේදනාවක් ගොඩ නැගිලා ඉන්නේ. එහෙනම් ස්පර්ශයත් ඕනේ වෙනවා මුල් වෙන්න ඕනේ වේදනාව ගොඩ නැගින්න. එහෙනම් අවිද්‍යාව තෘෂ්ණා ඒ වගේම කර්ම ඒ වගේම ස්පර්ශ ආහාර සමුදය අන ස්පර්ශ ආහාරය වේදනාවට හේතු වෙච්ච ආහාරي ස්පර්ශය ඒ වගේම ගොඩ නැගිලා ඉන්න ඕනේ. ඒ ගොඩ නැගුණ නැත්නම් එහෙම ඇහි බිය ගහන මොහොතකින් ආව එක ගෙවිලා ගියා ඒකේ නතර වුණොත් එහෙම වේදනාවක් දැනෙන්නේ නැහැ. එකින් එකට ආසේවලපත් වෙලා වගේ එකින් එකට නැගිලා ගිරවිලා දැනෙන වේදනාව මට්ටමට එකින් එක වැඩෙන ක්‍රමයක් තියෙනවා. ඔන්නේ ක්‍රමවේදියත් එක්කලා ගත්තාම පහයි. ඔන්නේ පස් ආකාරයෙන් ගොඩ නැගිලා තමයි වේදනාවක් විද්‍යාමාන වෙන්නේ. මෙන්න රූප වේදනා සංඥා ගන්නෙත් එහෙමයි. සංඥා කියන්නේ හිතේ හට ගන්නා වූ හැඳිනීම. සංඥාවක් හට ගන්නකොට ඊ හටගත්තේ මොකක් නිසාද? හිතට ස්පර්ශයක් ආවේ නැත්නම් එහෙම මේ විපන්දිය කියන රූප සංඥාව වැටහින්නේ. එහෙනම් ස්පර්ශයක් එන්න නම් ස්පර්ශය ලැබීමට අවශ්‍ය කරන්නා මූල ධර්මී අවිද්‍යාව, තණ්හා, කර්ම කියන මුලින් හටගත්ත ඒ කාරණා තුන ඒකාන්තයෙන් ඉන්න ඕනේ. ඕකෙන් හටගත්තාට පස්සේ මොකද වෙන්නේ? අන රූප සංඥා ස්කන්ධය හට ගැනීමට හේතු වෙන්නා වූ ස්පර්ශය ඒකට ආහාරය වුණ ආහාර සමුදය වේදනා සමුදය. අන්න වේදනාවට සංඥා සමුදය. ඒකට එන්නේ ආහාර. ඒකට ගන්න වෙන ආහාරය දාලා ස්පර්ශ ආහාරීම තමයි ඒකත් හටගන්නේ. ඒ හැටෙන එක ගොඩ නැගිලා හිටන් ඉන්න ඕනේ. ගොඩ නැගිලා එනකොට කියනවා ඒක නැගී එන අවස්ථාව. ඒ මුල් කරගෙන රූප සමුදය වෙනවා. ඒකෙත් ඔය ආකාරයෙන් පහකින් සමුදය වෙනවා. කවදා හරි ওই දැනෙන එක නැති කර ගන්න නම් ඒ දැනෙන එක දැනුණා හේතුවක ඵලයක් වශයෙන් ඒක නමුත් නැති කරලා අවුදිය කරන්න දෙයක් නැහැ. හේතුව ගෙවිලා යනවා ආයෙ වැඩි ඵලෙ දැරුවාම ඒක හේතුලා ගෙවිලා ආයෙ හැරයක් රූපයක් වේදනාවක් නැහැ ඒක දැනෙන්නේ සංඥාවක් දැනෙන්නේ ආයෙ දැනෙන්න ආයෙ හැරයක් අර පහ එකතු වෙලා ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ පහෙන් විපාකස්කන්ධ වශයෙන් ඉස්සෙල්ලා හටගත්ත හේතු තුනක් මුල්ලලා වේදනා හටගත්ත විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන මූල ධර්මයේ හට ගන්න විපාක වශයෙන්. අන්න ඒකට ඈදිලා ඉඳගෙන එතනින් හට ගන්නවා නැවත නැවත ගොඩනගාගෙන ගන්න ආහාරي කවලින්කාර ආහාර විඥාන ආහාර ස්පර්ශ ආහාර මනෝ සංචේතන ආහාර කියන මේවෙන් ගැලපෙන එකක් ආහාර වෙලා ආහාර සමුදේ රූප සමුදේට එන වේදනා සංඥා සංකාර සමුදේ ගොඩනගින්න ක්‍රමයක් ඇදිලා ඒක මේක ගොඩනගිලා එන සමුදේ වෙනවා කියලා ගොඩනගිලා එනවා. මෙන්න ගොඩනගින්න හැටි මෙහෙමයි. ඕක නිරෝධ කර ගන්න නම් මොකද කරන්න ඕනේ? අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝ. තණ්හා නිරෝධා රූප නිරෝධා. ඒ තව ක්‍රමයක්. නිරෝධ කරන්න හැටි දකින්න ඕනේ. කම්ම නිරෝධා රූප නිරෝධා. පටිසන්ධියේ කර්මයක් කරලා එහෙම තිබුණේ නැත්නම් ආයතනයක් උප්පත්ති වශයෙන් රූපයක් කරගෙන උපදින්නේ. ඒක ඉවරයි. අවිද්‍යාව තිබුණේ නැත්නම් තෘෂ්ණාව තිබුණේ නැත්නම් කර්මයක් හටගන්නේ නැහැ. උපදින්නේ. ඔන්න නිරෝධ කරන ක්‍රමය. දැන් මේ දුකක් තමයි මේ ඉස්සෙල්ලා ගොඩ නැගුණේ පස් ආකාරයකින්. ඔක දකින්න ඕනේ. දුක්ඛ සමුදය කියලා පස් ආකාරයකින්. ඔන්නේ දුක වලට ක්‍රම පහින් තමයි දුක්ඛ සමුදය උනේ. දැන් නිරෝධ කරන්න පහ දැක්කහම මොකක්ද දකින්නේ? මෙන්න මේ පහ නිරෝධ වුණාම දුක නිරෝධයි. නැවත ಜಾති හටගන්නේ නැහැ. රූපය හටගන්නේ නැහැ. එන වේදනාව සංඥාව සංකාරයක් විඥානයක් ගොඩ නැගින්නේ නැහැ යලි යලි. අන්න නිරෝධ කරන ක්‍රමය. ඒක ගොඩ නැගුණ නැත්නම් දුකේ නිදහස. ඒකට මොකද කරන්න ඕනේ? ඔන්නේ පහ නිරෝධ කරන මාර්ගය තමයි. ඒක අයින් කරන මාර්ගය ඔය පින්නේ චතුරාර්ය සත්‍ය තව ක්‍රමයකින්.
මෙන්න මේ කියන ක්‍රමවේදයෙන් අනුව උදේ හැදෙන්නේ මෙන්න මෙහිමයි වැය කියන්නේ ඔන්න ඕකයි. දුක සහ දුකට හේතුව ගොඩනැගෙන ක්‍රමවේදී 25 ආකාරයක් තියෙනවා පංචස්කන්ධය ගොඩනැගෙන. මෙන්න මේක දකින්න නුවණට කියනවා උදේ ඥානෙ කියන්නේ ඕකයි. මෙන්න මේ ටික නිරෝධ කරන ක්‍රමවේදයක් තියෙනවා. මේ 25ක් නිරෝධ කරන. එතකොට දුකෙන් නිදහස්. නිරෝධය සහ මාර්ගය. ඕක දැකීමට කියනවා වැය ඥානෙ. උද්‍යප්ප ඥානෙ. උද්‍යප්ප ඥානෙ දැක්කනම් අනිත්‍ය දැක්කා කියනවා ඔකට. දැන් මොකක්ද අපි අනිත්‍ය කියලා වෙන්නන්නේ? බුදුරණන් වහන්සේ දේශනා කළා අනිත්‍ය දකින්න ওই ටික දකින්න ඕන ඔය විදිහට. එයාට කියනවා අනිත්‍ය දැක්ක කියලා. දැන් මොකද්ද අනිත්‍ය කියන්නේ? ස්ථිර නැහැ කියන හම්බුයි. දෙයිලා නැද්ද? තව ක්‍රමයකට වෙන්නවා. එක පොතක කොහොම වෙන්න තව පොතක තියෙනවා තවත් ක්‍රමයක්. එක ක්‍රමයක් නෙමෙයි විවිධ ක්‍රම තියෙනවා වෙන්නන්නේ. උදේ වෙන ආකාරය වෙන්නවා. කොහොමද? අවිද්‍යාව උදා වෙනකොට ඒ හේතුවෙන් තමයි සංඛාර උදා වෙන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඒතර විඥාන උදා වෙන්නේ සංඛාර පත්‍යෙන් විඥාන උදා වෙනවා. සංඛාර පත්‍ය විඥානං කියලා. විඥාන පත්‍ය නාම රූපං කියලා නාම රූප උදා වෙනවා. මේ උදේ ඥානයි. නාම සලආයතන හටගන්නේ උදා වෙන්නේ කොහොමද? නාම රූප පත්‍ය සලආයතන. මෙන්න සලආයතන උදා වෙන ඥානයි. සලආයතන පත්‍ය පස්සෝ සලආයතන නිසා ස්පර්ශය උදා වෙනවා. මෙන්න උදා වෙන ඥානයි. තව ක්‍රමයකින් බලන්න හැටි. පස්සපත්‍ය වේදනා. වේදනාව උදා වෙන ස්පර්ශය. වේදනාපත්‍ය තණ්හා. තණ්හා උදා වෙනවා වේදනාව නිසා. තණ්හාපත්‍ය උපාදාන. උපාදාන උදා වෙනවා තණ්හා නිසා. උපාදානපත්‍ය භව. භව උදා වෙනවා උපාදාන නිසා. භවපත්‍ය ජාති. ජාති උදා වෙනවා භව නිසා. ජාතිපත්‍ය ජරා මරණ. ජරා මරණ උදා වෙනවා ජාති නිසා. මෙන්න උදා වෙන්නේ හැටි. අවිජ්ජායත්තේ අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. ඔන්න සංඛාර නිරෝධ නැති වෙන්නේ නැහැ. වැය ඥාන. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. මෙන්න විඥාන වල වැය ඥාන. මෙහෙමයි විඥාන වැය වෙන්නේ කෙලවර වෙන්නේ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. මෙන්න නාම රූප නිරෝධ වෙන ක්‍රමයි. වැය වෙන්නේ මෙහෙමයි. මේක වැය ඥානෙට දකින්න ඕනේ. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. මෙන්න සලආයතන නිරෝධ කරන්නේ නාම රූප නිරෝධේ. ඕකයි වැය ඥානෙ. සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ. ස්පර්ශ නිරෝධිනේ සලආයතන නිරෝධ වීමයි. අන්න වැය ඥානය. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධ වෙනවා ස්පර්ශ නිරෝධී වැය ඥානය. පස්ස නිරෝධ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. මෙන්න තණ්හා නිරෝධ කියන වැය ඥානය. තණ්හා නිරෝධා උපාදාන නිරෝධන උපාදාන වැය වීම දකින්න ඥානය. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භවයේ වැය වෙන්නේ ඔන්න ඔහොමයි. ওই ඥානය දකින්න. භව නිරෝධා ජාති නිරෝධෝ. මෙන්න ජාති නිරෝධ කරන ඥානය භව නිරෝධ නම් ජාති නිරෝධයි. මෙන්න නිරෝධ හේවත් වැය ඥානය. ජාති නිරෝධ නම් ජරා මරණ ශෝක වර්ගය දුක්ඛ දෝමනස වායස සියල්ලම නිරෝධ. මෙන්න ඒක නිරෝධ කරන දුක නිරෝධ කරන නුවණ. මෙන්න මේ ආකාරයෙන් උද්‍යාවය සහ වැය දැක්කලා මෙන්න මේ ඥානය දකින්නට පරිත්‍ථසමුපාදයෙන් ගොඩනැගෙන හැටි දැක්කම උදේ ඥානය පහළ වෙනවා. පරිත්‍ථසමුපාද නිරෝධයෙන් යුක්තව සියලු දුකෙන් නිදහස් වීම දැක්කම වැය දකින්න ඥානය පහළ වෙනවා. මෙන්න මේ දෙක පහළනාම කියනවා කේනට්ඨේන අනිච්චා උප්පාද වයට්ඨේන අනිච්චා. කොමන අර්ථයෙන්ද අනිච්චය කියන්නේ? උප්පාද වය දකින්න ඔන්න ඔය අර්ථයෙන් අනිච්ච කියනවා. එහෙනම් උප්පාද වය දකින්නවා කියන්නේ පරිත්‍ථසමුපාදයෙන් ලෝකේ ගොඩනැගෙන හැටි, පරිත්‍ථසමුපාද නිරෝධයෙන් ලෝකයේ කෙලවර කරන හැටි. දකින්න ඥානියට කියනවා උප්පාද වය ඥානි. ඒ ඥානියට කියනවා අනිච්ච. දැන් අනිච්ච තෝරගන්න කොච්චර ලේසි එකක්ද කියන්නේ? ගැඹුරු කොච්චර ගැඹුරුණත් විග්‍රහ කරගෙන යනකොට හරිය ලස්සන තේරෙනවා. අනිච්චයි කියන බුදුරණන් වහන්සේ පෙන්නේ සත්‍යයක් නේ. අනිත්‍ය දැකලා සෝවා. දේශනාවක් වෙන්නේ. අනිත්‍ය කියලා සෝවා මිච්ච එකක් ඕක. සෝවා මිච්ච කෙනාගේ ලක්ෂණ කොහෙද තියෙන්නේ කායිද දකින්නේ? ඔක්කොම අනිත්‍යයි කිය මොකද්ද? අනිත්‍ය ස්ථිර නැහැ. මොකද්ද හම්බෙච්ච නුවණ? රාග මාත්‍රය, ද්වේෂ මාත්‍රය, මෝහ මාත්‍රය කහක් වුණා කියලා තමන්ගේ මනසෙන් අහලා බැලුවා. අනේ මන් දන්නේ මගේ තිවිච්චව එහෙම වුණා. මම ලෝකෙට නම් කියනවා තමයි සුදු එකක් ඇඳගෙන ඉවෙලා මෙහෙමයි මං කියලා. කිව්වට හරියන්නේ නැහැ. ඔය අවබෝධයක් ලැබිලා නැහැ. අසාර ලෝකෙ මට මොකටද? මට වැඩක් නැහැ, හරියක් නැහැ. මේ අසාර ලෝකෙ මොන සත්‍යයක් ගන්නද, මොනවා කරගන්නද? මොන රූපයකින්වත්, මොන වේදනාවකින්වත්, මොන සංඥාවකින්වත්, මොන සංඛාරයකින්වත්, මොන විඥානයකින්වත් ගන්න හරියක් මට නැහැ. ඔය අවබෝධය ආවද? ආවනම් හරි. අනිත්‍ය දකින්න ලක්ෂණේ මොකද දැකලා આવොත් මිසක් වෙන ක්‍රමයක් නැහැ. ඒක අපි කතාපාලන කරගත්ත වචන මාලාවක් කිය ඉන්නවා මිසක් අවබෝධය ලැබිලා නැහැ. මෙන්න වැහිච්ච තැන. ඕක විමුක්ත කරගන්න ඕනේ.
ඉතින් මෙන්න මේක තේරුම් ගත්තාම දැන් මොකද වෙන්නේ? පළවෙනි තැන උතන තේරුම් ගත්තාම දැන් මේ සිතිවිලි පිළිබඳව පරිත්‍යාගම්පන්නව බලන එක ඊළඟ අවස්ථාව. මේක දර්ශන ඥානි ඉස්සෙල්ලා ලබලා ඉන්න ඕනේ. ඒ දර්ශනේන පහතබ්බ කියන දර්ශනේ පහතම කොටස පහ වෙලා අවබෝධ වෙනකොට අවබෝධ වෙලා ආවට පස්සේ තමයි භාවනාවේ පහතබ්බ කියන කෙදි මේක දකින්න ඕනේ. දැන් ඉතින් කාගෙන්වත් අවසර ඕනේ පරපත්‍ය රහිතානුගේ ආධාරයක් ඕනේ. දැන් ඉතින් සිතිවිලි මාලාවක් එනවා. මොකක් නිසාද? නිච්චයි කියලා කිව්ව මොකක් නිසාද? ওই ටික ඔහොම නෙමෙයි කියලා දැක්කේ. එන අනිත්‍ය දෙක ලක්ෂණේ දැක්කා මොකද්ද? අනිත්‍ය කියන වචනේ අයියෝ කර දෙන්නේ. ලෝකේ ස්වභාවයේ මෙහෙම දෙයක් නෑ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නැමැති ප්‍රතිඵලයෙන් කෙලවර කරනවා මිසක් වෙන කිසිම සැනසෙල්ලක් අත්දෙවන්නේ නැත්නම් අත්දකින්න මග පාදලා දෙන එකක් නෙවෙයි නම් අපි කරන කියන හිතන වැඩ පිළිවෙල. ඕකෙන් පටන් ගන්න වැඩ පිළිවෙල. අවසාන ප්‍රතිඵලයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස මිසක් වෙන සැනසීමක් නැහැ කියලා දකින්න බලාගෙන යනකොට. දුටු දහමට අනුව ආවර්ජන කරනවා කියන්නේ පරිත්‍යාගෝපාදී යලි යලි බලනවා කියොන්න ඕකයි. පරිත්‍යාගෝපාදී යලි යලි මෙනෙහි කරනකොට ධර්මාභෝධි වැඩි වෙනවා කියොන්න ඕකට. මොකද්ද වෙන්නේ? එහෙනම් මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ගෙන් කෙලවරණේ යන්නේ මේ සියලු જાති. යලි යලි ආවර්ජන කරනකොට જાති වල හැටි පේනවා. ඉතින් එහෙම જાති වලින් මොනවද පතන්නද? මං යම් තැනක උපාදානයෙන් දැඩිව බැඳෙනවා නම් යම් කිසි බවක් තියෙනවා නම් මේ හැම බවක්ම જાතියට මුල් වෙනවා. જાතියට මුල් වෙන බවක් ඇත්නම් ඒ જાතියේ ගන්න දෙයක්වත් නැහැ. ඒකෙන් හරගන්න ප්‍රතිඵලය මොකද්ද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් මුල් වෙන වැඩ පිළිලක් මිසක් වෙන එකක් නැහැ කියලා දැක්කහම එහෙනම් අවිද්‍යාවෙන් ඇත්ත පේන්නේ නැතුව හොඳයි කියන්නේ නිත්‍යයි සුඛයි අත්තයි කියන දෘෂ්ටියෙන් පටන් ගත්ත මුළු වැඩ පිළිල හිතමු කියපු කරමු සියල්ලම. ඒ නිසා හටගත් යම් හිතක් ඇත්නම් හටගත් චිත්ත ස්වභාවයලු. ඒ නිසා හටගත්තා වූ හිතේ බැහැගත්තා වූ යම් කිසි මේ ලෝක ධර්මතාවයක් ඇද්ද? මේක හොඳයි අරක හොඳයි අරගේ ලස්සන මෙහිමයි මේකේ ලස්සන මෙහිම කියලා හිතේ දාගත්ත ඔක්කොම જાතිත් ඒ කුණු ගොඩේ නා. ඒ නිසා ඒවට කියන නාම රූපයන්ගෙන් බැහැගත ඇසකන් දිවනාසයේ කය මන කියන මේ ඉන්ද්‍රියන් ඒවට ගෝචර කරු මුළු වැඩ පිළිවෙලම සලආයතන වැඩ පිළිවෙලක්. ඒවෙන් ලැබූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා යම් ස්පර්ශයන් ලැබුවා නම් ඒ සියලු ස්පර්ශයනු. ඒ නිසා හටගත්තා යම් කිසි වින්දන ආස්වාදයක් ඇද්ද සියලු වින්දන ආස්වාදයක් වේදනා දෙකක්. ඒවා හොඳයි කියලා හිත ඇලුනා නම් බැඳුනා නම් ඒ වැඩ පිළිවෙලක්. ඒ ඇලීමේ බැඳීමේ තණ්හා උපාදාන වැඩ පිළිවෙලක්. ඒ බවටපත් වෙලා ලෝකේ මුලාවටපත් වෙච්ච මුළු භවයක් ඇත්නම් ඒ සියලු භවයක්. ඒ හේතුවෙන් හටගත්ත සියලු ಜಾති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයකින් කෙලවර කරනවා මිසක් වෙන නම් ඉතුරු වෙන්නේ නැහැ මොනවත් හරියක් කිය දැක්ක දාට පරිත්‍යාගපාතේ දැක්කපු දෙයට අනුකූල මෙනෙහි කළා. මෙනෙහි කරනවා මොකද වෙන්නේ? එහෙනම් මම මොනවා හොඳයි කියන්නේ? මොනවා නිසි කියන්නේ? නිසි කියලා ගන්න දෙයක් ලෝකේ නෑ අනිසි. අන්න අනිසි බව දැක්කා. දැන් අනිසි බව දැක්ක කවුරුවා කිව්වද? දැන් ලෝකේ නිසිද අනිසිද? අහනවා කවුරු හරි ප්‍රශ්නයක්. නිසි කියන්නේ එකක් තියනවද හේතු? අන්න අනිසි. ඔන්න අනිච්ච. අනිච්ච කියවන්නේ ඕක. ඉතින් නැති කතාව මොකක්ද කියන්නේ? ඉතින් ඇත නැත කියන කතාව දෙකම අන්ත දෙකේ වගිට වැඩක් නැහැ ඒක. ඉතින් උනත් එක නැතත් එක අනිසිදී අනිසිම. හරියක් නැති බලු දෙන්න තිබුණාම මොකද නැතුවහම මොකද? තිබුණත් එකයි නැතත් එකයි. හරියක් නැත්නම් බලු පිටේ වැඩක් නැහැ තිබුණත් වැඩක් නැහැ නැතත් වැඩක් නැහැ. බලු පිට අවුරුද්දක් ඉතිරිව පැවතුනත් අපිට වැඩක් නැහැ. දැන් බිදිලා ටිකක් අකුණත් අපිට වැඩක් නැහැ. දෙකම වැඩක් නැහැ. බලු පිටේම. ගඳ හරියක් නැහැ ගඳයි. ජරා ගොඩක්. වැඩක් නැහැ. එන ඉතිර වුණත් නැති වුණත් ප්‍රශ්නේ නෙමෙයි බලපෑමේ අත්හැරින්නේ. පරිහරණයට නිසි හරයක් නැහැ කියක. ඔන්නේ අදහසින් ඕනේ. ඔය අදහසින් ඉඳන් පරිත්‍යාගපන්නව දකින්න ඕනේ. හරයක් නැති බව. මොකක් නිසාද හරයක් නැහැ කියන්නේ හේතු තියෙනවා ඒක. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයෙන් කෙලවර කරනවා. එහෙනම් ඊබඳු දෙයක් හට ගැනීමට යම් ආසාවක් ගොඩ දෙන්න මොකද වෙන්නේ? ඔන්න ඔය කියන්නා වූ මහා භයානක වැඩ පිළිලක් තියෙනවා. අසාර වැඩ පිළිලට ඇදලා දමන්නා වූ ඒ දුකට ඇදලා දමන්නා වූ හේතුවක් මිසක් ඔය ආස්වාදී කියන වෙන මොකක්ද? ආස්වාදී ප්‍රියමනාපයෙන් බලන එක අත්හැරලා ගිහිල්ලා දුකට හේතුවක් වශයෙන් දකින්න පටන් ගත්තා කියොන්න ඕක. ඔන්න ආර්යයන්ගේ දැකී. අනිකයි සැපයි කියන එක ඕක දුකට හේතුවක්. ඒ සැප වශයෙන් ඉන්නේ. ඕකනේ මායාව. අන්න දුක්ඛම් බයහට්ටේන දකින්න. හරි භයානක දෙයක් ඔය සැප කියන්නේ. ඔය පස්සේ ගිහින් තමයි ලෝක සත්‍යය මේ මුලාවට වැටලා හිටන්නේ. කෙලවරක් නැති දුකට වැටෙන්නේ. මෙන්න මේ ක්‍රමෙන් දකින්න ඕන. දුක්ඛම් බයහට්ටේන. ඒතකොට මොකක්ද දකින්නේ? අනාත්ම. ආත්ම කතාවක් උතන නැහැ. ආත්ම ධනාත්මද? අත්තද අනාත්තද?
මොනවද ගන්න තියෙන හරිය? අනත්තම් අසාර කට්ටේ නන්ති. අසාරාර්ථයෙන් අනත්තයි තෝරලා තියෙනවා. ආත්ම ඇතිනෙත් කතාවක් ඔතන නැහැ. ඕක ගියහම ආත්ම දෘෂ්ටිය කැලකට වැටෙනවා. දන්නේම නැති. අසාරයි. අසාරාර්ථයෙන් අනත්තයි. අර්ථය යෝගයි. හරයක් නැහැ. ලෝකේ හරයක් නැහැ. හොඳයි කියලා ලෝකේ හැවටෙනවා විතර කවුරු වෙලා ඉඳලා හරයක් ගන්න. දෙවියෙකුට හරයක් හම්බ වෙයි. අපි අනන්ත දෙවියෝ වෙලා තියෙනවනම්. පසල ගමනක් තිබුණා නම් ආපු ගමනේ අප්‍රමාණ අධ්‍යයන ලැබුවා නම් දෙවිය බ්‍රහ්ම විච අධ්‍යයන වල අනන්ත හිටියා නම් ඔක්කොම හරයක් තිබුණා නම් අපි අද ඉවරයිනේ අපි නිදහස තියෙන්නේ. අද මේ පුණු වේවි ගඳ ගහන කයක් ඇන්නේ මෙතන ඉපදිලා. මම කියන්නේ මොකද? මේ මස්ලේ පුණු ගොඩක් සහිත මේ පුණු කයකට මම කියනවා. එහෙනම් දිව්‍ය කයත් එහෙම කිව්වද ඒ කාලේ? නෑ ඒකේ පුණු එකක්වත් තිබුණේ නැහැ. කතාවකට වෙනන්නේ වාපිච්චෙමින් හටගත්ත කය නෙමෙයි දෙවියන්ගේ බ්‍රහ්මයි. මහා තීජසිත මහා ආලෝක තිබිච්ච එකක්. කොයිද මට ඒක? කො හරියක් තිබුණා මම ඒකේ ඉන්නේ. මම කැමති නේද එහෙම එකකින් අහකට යන්න. මම කැමැත්තක් ගල බෑවේ නේ. එහෙනම් කැමතිසේ පවත්වන්න පුළුවන් අධ්‍යාවක් හම් වෙලා නැහැ නේ කොහෙවත් මෙච්චර කල් ආපු ගමනේ. එහෙනම් ওই ගමනේ ඉදිරියට යන්න තියෙනවා මට යන්න හම් වෙද්දි එහෙම අධ්‍යාවක්. එහෙනම් මම මේ මොකද්ද පතන්නේ? කොහේ ඉන්නේ කවුරු වෙන්නද? සත්ත්වදානාන්තර මම කොච්චර ලබලා ඇද්ද? රජ වෙලා ඇද්ද? සිටු වෙලා ඇද්ද? නිලධාරි වෙලා ඇද්ද? ලෝකේ නම්බුකාරී ගරුකාරී වෙලා ඇද්ද? කො එකක්වත් මට අද නැහැ. ගෙවිලා ගිහිල්ලා. නිකන්ද ගෙවුනේ? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායසන පදින ගුණ ගොඩවල් ජාති වශයෙන් හම් වෙලා තිබුණා මිස ඔය එකක්වත් හරියක් තිබිලා නැහැ. අන්න අත්හැරලා ඕමේ අදහසාවට පස්සේ එහෙම එකක් පස්සේ මතු මට හිතන්න ඕනේ. කවුරු වෙන්නද? මොකද? සත්‍ය අදහස් දීර්ණියාව. මට කවුරුවත් වෙලා වැඩක් නැහැ. නිවිනම් නිකම් විතර නිවිලා ගියා. දැන් කොහෙද හිත දුවා? සමාධිය නැහැ. කවුරුවත් වෙලා මොකද මොනවා කරගන්නේ? නිච්චරුණා එහෙම නැවතුණා. කො දුරට ගියේ හිත. කො බලාගෙන චන්දරාගෙන් වැදිච්ච. ඵලෙ එතනම ලැබුණා නේ. ඔය අදහස ආව නම් ඒතන් සන්තන් ඒතන් පරිතන් ඔය කෙනෙමේ සාන්තපුරි. යද්දන් සබ්බ සංකාර සමතෝ මෙන්න මේ සංකාර සමතයක් ඇද්ද. සබ්බූපදි පටිනිසග මේ සියලු උපාදානයන්ගේ පිළි නොගැන්මක් ඇද්ද. තණ්හාක මේ තෘෂ්ණාව ක්ෂය කර දැමීමක් ඇද්ද. විරාගෝ නිරෝධෝ නිබ්බන්ධ මේ රාගයන්ගේ වෙන්වීමක්. මේ සැරිසැරීමේ නික්ම යාමක්. මේ බැඳීම් වලින් නිදහස් වීමක් ඇද්ද. මෙන්න මේ නිවන සාන්තයි ප්‍රේතේ දැකේ නිවන. ඔය බණහන වල නිවන් දකින්න හැටි. දුටු නිවන ඕකයි. ඔය නිවන දැකලාට එයා සියල්ලෙම ධර්මාභෝධයේ පළවෙනි දහම් දර්ශනීය දැකලා ඉවරයි. ඔය ක්‍රමයට තේරුම් ගන්න ඕනේ මේ දර්ශනඥානීය කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් මෙහෙම තේරුම් ගත්තට පස්සේ දැන් ඉතින් කල්පනා කරලා බලන්න. දැන් යම්කිසි නිත්‍යයි සුඛයි අත්‍යයි කියන මුලාව නිසා මම හිතන ඒවා ගැන මොකද්ද ගන්න අදහස? මේ ලෝකේ යම් දෙයක් වටිනවායි කියන දෘෂ්ටියක් ඉස්සෙල්ලා එනවා නිත්‍ය සුඛාත්ත කියන දෘෂ්ටිය දිනකම්. අන්නේ වටිනාදී ලබා ගැනීමන මට හිතන්න හිතෙනවා. එන වටිනාදී ලබා ගන්න මොන જાති අදහසකින්ද හිතන්නේ? ඒක වටිනාදීට පහර වදින එකක් වෙනවා නම් ගැටෙන්න හිතනවා. වටිනාදීක läගලගා ඉඳ හිතනවා මුලාසහගතව හිතනවා. වටිනාදීක ආස්වාදී ගැන හිතුවොත් ආස්වාද විඳ ඉඳ හිතනවා. එහෙනම් මං හිතන හිතවිලි තියෙන ලෝකේ පැවැත්මට නම් ඇලෙන ගැටෙන මුලා වෙන ඔන්න ඔය හිතවිලිද. හිතන හිතවිල්ල පරිච්ඡේදය කියලා සමාන දැන ගන්න ඕනේ. මම මේ මොකක් ගැනද හිතන්නේ? හිතන එක තමුන් තේරුම් ගන්න ඕනේ. මොකද අරමුණ? මොකේද පිහිටෙන්නේ? මොකක් ගැනද ඔය හිතන්නේ? හිත තමන්ම අහන්න. තමන් මොනවා ගැනද හිතන්නේ? ඉතින් විවිධ කාරණා විවිධ ලස්සන ගියක් හදා ගන්න, හොඳ ලස්සන ඉඩමක් ගන්න. ඉතින් ලස්සනය ප්‍රියමනාපය මරු ඒවා හරියට. මෙහෙම හදාගත්තා නම් මරු කාර් එකක් ගත්තා නම් හොඳ ගියක් හදාගත්තා නම් හොඳ ගෑන් ළමයි ගත්තා නම් පිරිමි ළමයි එක ගියා නම් මරු ඒවා හරියට තියෙනවා ඉතින් මේ මිනිස්සු. ඔය හිතන්නේ. කතාවෙන් තව කටින් වදින පිටෙන්වත් ඉතලා ක්‍රියාවට යන්නත් වෙනවා. මරු ඒවා ගැන හිතා ඉන්නවා. මරු කියේ මොකක්ද? නිත්‍ය සුඛ අත්ත වශයෙන් ගත්ත අදහසින් ගත්තේ මේ ලෝකේ මරු තමයි. මරු ඒවා පස්සේ තමයි මේ යදුවන්නේ. ඔන්න අදහස එනකොටම දකින්න මොන මරු එකේද මේ දුවන්නේ කියලා. දැක්කහම දැන ගන්නවා රාග මරුද, ද්වේෂ මරුද, මෝහ මරුද. මරු එකක් ඔය තුනේ තියෙනවා. ඔය තුනේ තියෙනකම් මරුගෙන් බේරෙන්න බෑ, මරණයෙන් බේරෙන්න බෑ. මරුට බෝධරෙන්න පැත්තේ යන්නේ. ඒ පැත්තේ තමයි හම්බ වෙන්නේ. එහෙනම් මේ පැත්තේ මම හිතුවොත් මොකද වෙන්නේ? මරු එක සම්බන්ධණියම වැඩක් නැහැ. මරු ඒවා පැත්තකද විචාර. ඕවට ගියත් මරු ඒවා හොයාගෙන ගිහලා මරු උඩටම වැටෙනවා. අන්න දැනගන්න හැටි. දැන් ওই සිතිවිල කල්තියා කිව්වත් නරක ඒවා හිතන්න එපා, හොඳ ඒවා හිතන්න කිව්වට ඕක තේරෙන්නේ නැහැ. ඒකයි කාරණේ.
ඉතින් මේකෙන් තෝරා ගන්න ඕනේ ඔය ක්‍රමයේ බොහොම ගැඹුරු දෙයක් ඔය මම විග්‍රහ කළේ මේ මෙතන තියෙන සියලු ප්‍රශ්න ටික ඔය කැටි වෙලා තියෙනවා. අපි ඉතින් දැනගත යුත්තේ නිවන් දකින්න යමක් කරගත යුත්තේ ඒකයි. මේ ඒකට මෙහා පැත්තේ තිබෙනවා තමයි සියලු ගැටලු සියලු ප්‍රශ්න තියෙන්නේ. ලෝකේ ගැන අහලා තියෙන මෙතන තියෙන යම් තරම් ප්‍රශ්නයක්ද? ඔය දහම වැටුණා නම් මං අහපු ප්‍රශ්න මොඩ එකක් නේ. මම මොනවද හොයන්න යන්නේ? වැඩක් නැති ලෝකේ වන්නේ මම මේ හොයන්න විතර එකක් ප්‍රශ්න අහලා තියෙනවා. මෙතන තියෙන සියලු ප්‍රශ්න ගැන තේරෙන්නේ. මොකද්ද මට අහන්න තියෙන්නේ? මොකද්ද බලන්න තියෙන්නේ? මොකද්ද දුක කියන්නේ? මොකද්ද දුකට හේතුව? මොකද්ද දුක නිරෝධය? මොකද්ද දුක නිරෝධ මාර්ගය කියන්නේ කියලා කිව්වනම්. චතුරාර්ය සත්‍ය ගැන හොයන්න කිව්වේ. ඔය තමයි හිව්වේ. ඒක තමයි කිව්වේ. මෙන්න මේ ටික විග්‍රහ කරලා මෙහෙම තෝරා ගන්න ඕනේ. තෝරාගත්තාම රාග, දේශ, මෝහ සහගත වන්නා වූ යම් හිතවිල්ලක්, ක්‍රියාවක්, කතාවක් ඇද්ද? හිතවිල්ල විතරක් නෙමෙයි ක්‍රියාවයි කතාවයි ටිකත් මනසිහියෙන් බලන්න ඕනේ. බලනකොට තමන්ට තේරෙන්න ඕනේ මෙන්න මෙබඳු රාග සහගත හිතවිල්ලක් මේ හිත හිතා ඉන්නේ. එහෙමනම් ඒක මොකේද වැටෙන්නේ? අන්න බලාගන්න පරිත්‍යාගම පාදන්න පුළුවන්. ලෝකේ පැත්තට දේශ මෝහ දෙක ලෝකෙට සහ සතර අපායේ තමයි ඔක්කොම තියෙන්නේ. සතර අපාය සහගත වන්නා වූ ලෝකේ පැවැත්මටයි රාග දේශ මොහ මුළු වැඩ පිළිවෙලට හිතනවා නම් හිතන තරම. ඒ මුල් කරගෙන කියන කරන යම් තරමක්දී ඇද්ද? ලෝකේ සහ ලෝකයේ හට ගැනීමට අයිති. ඒකෙන් මොකද්ද හටගන්නේ? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නැමැති ප්‍රතිඵලය. ඉතින් ඒ ප්‍රතිඵලයේ ගන්නවා නම් මෙච්චර කාල අනන්ත සංසාරයේ පටන් කෙරුවෙත් ඕක වින්දේ තේ ටික අනාතුනේ තොයි හින්දා. ඔන්න ඔය ටික මුලින් තේරුම් ගියා නම් ඊට පස්සේ නිගමනයක් කරනවා Tamanටම. තව දුරටත් මේ පස්සේ නොයා යුතුයි. මෙහෙම නොහිතිය යුතුයි. එහෙම හිතුවොත් වෙන්නේ ලෝකේ ගොඩ නැගෙන එකයි. අන්න පරිත්‍යාගෝපාදීදාර බැලුවා කිදී. ලෝකයෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? එහෙම හිතනේවා අත්හැරිය යුතුයි. මනසේ ඇත්ත දැනගෙන ඒක ආදීනව දැනගෙන. අන්න ඉතින් අත්හැර ගන්න පුළුවන්. හේතුවක් ඇතුව. ඒව අත්හැරියොත් නිදහස්. එහෙනම් මං රාග සහගතව, දේශ සහගතව, මෝහ සහගතව හිතන්නේ නැහැ, කියන්නේ නැහැ, කරන්නේ නැහැ. ඒක නිවන් මාර්ගය. රාග දේශ මෝහ සහගතව හිතුවොත් ගොල්ලෝ ලෝකේ මාර්ගය. ඒක බුදු මාර්ග නෙමෙයි ලෝක මාර්ගය. ඔන්න ඒ කාරණා දෙක මම කෙටියෙන් තේරුම් ගත්තාම දැන් අපිට කාගෙනවත් ගුරුවරයෙක් ඕන නැහැ පරපරත් වෙලා හිතයි. අනුගේ ආධාරයක් දැන් ඕනේ නැහැ නිවන් දකින්න. දුටු නිවන තියෙනවා. දැන් තියෙන්නේ මග හදාගෙන හැඩ ගහගෙන අරිහත්ත්වයට එනකම් මග පූර්ණේ කරගන්න. හිතවිලි ක්‍රියාව දැන් පාලනය කරලා යථාර්ථයට එන්නේ. ඔන්න ඔය ටික තෝරාගත්තාම මේ ප්‍රශ්නෙට විසඳුම ඇවිදින්න. දැන් මොකද සම්පූර්ණ උදේ වරුව මේ ප්‍රශ්නෙට වැයකලේ මෙතන තිබුණේ වැන් යමක් දැනගැනීම හොඳම ප්‍රශ්නයක් නිසායි. මේ සියලු ප්‍රශ්න වලට කැටි වෙච්ච පිළිතුරක් තමයි පළවෙනි එකෙන් දුන්නේ. දැන් මේක අනි මේක මෙහෙම කරන්න බෑනේ. මේ කාලේ බෑනේ, අර කාලේ බෑනේ, අපි අරයා හින්දා බෑනේ, මෙයා හින්දා බෑනේ. බැයි නම් ඉතින් විදෝපා. වෙන මොනවද කරන්නේ? පුළුවන් නම් කරගනි බැයි නම් විතර. බුදුරණන් වහන්සේගේ බැයි නම් බැරි වෙන්නව ඉන්නේ වේ. බුදුරණන් වහන්සේ එදා කිව්වේ එදා කරගත්තා නම් අද කිව්වක් නෑනේ. ඉතින් බැරියම හිතවල්ලා පුළුවන් එක කරගන්න කියලා බුදුරණන් වහන්සේ ධර්ම දේශනාව දුන්නේ. මට විහෙදක් මේක මේ බැරිය වුණ කියන්න ගිහිල්ලා කියලා තමයි මුලින්ම හිතුවේ. බෑ කියන එකට මම මොනවද කරන්නද? බැරි උගේ දින අනුපාඩුව නිසා. උන්ට ඒක කිව්වහම තේරෙන්නේ නැහැ. උන්ට බල කියන එක වෙහෙසක්. මොකද මම මේ බල කියනවා. මේව අන්තිමට ඉදා ඔක්කොටම කියන්න හිතාගෙන ඉඳලා නම් ඔක නැවැත්තිය ඔය හේතුව උඩ. ඊට පස්සේ ඥානවන්තයෙක් ඉන්න ඉතින් බ්‍රහ්මයා බය වුණා. වැඩේ වර්ධින්නයි ඉන්නේ. බ්‍රහ්මයාට සාරවත් එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ හිතුව ක්‍රමවේදී දන්නේ නැහැ. මම මේක මෙහෙම උන්ට බල කියන එක වෙහෙසක් කියලා හිතනවා. ඕක දැනෙන්නේ විදහාට ඇවිල්ලා කෑ ගහලා අනේ ස්වාමීනි එහෙම කරන්න එපා. ධර්ම දේශනා කරන්න කියලා ඉල්ලීමක් කළා. ඉතින් බ්‍රහ්මයාට කිව්වේ මට මේම අදායකතාවයක් වුණේ මේ වැඩක් නැති වුණ බල කියලා වැඩක් නැති හින්දා. ඥානවන්තයෝ ප්‍රඥාවැත්තෝ මේ අවබෝධයේ විහිදුවතා මම ලෝකයට ධර්ම දේශනා කරනවා කියලා කිව්වා. ඉතින් මාර්යා හිතාගත්තේ මේ මාර්ය නෙවෙයි බ්‍රහ්ම හිතාගත්තේ බ්‍රහ්මයාගේ ආරාධනාව නිසා තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. සියලු බුදුරයන් වහන්සේලාම ওই අදහස එනවා මොකද? බෝධිසත්ව කාලේ සර්වඥතා ඥානෙ තිබුණේ නැහැ. බුද්ධත්වයට පත් වුණ මොහොතේ සර්වඥතා ඥානෙ ගොඩ නැගුණි. එදා තමයි දැක්කේ ලෝක සත්‍ය රාග දේශ මොහෙන් කොච්චර වරිත වෙලා දින්නේ මුතු බල කොච්චර විසද කියලා. සියලු සත්වයින්ට මේ බල දෙනවා කිය තමයි ලැහැත්ති වුණේ බෝසත්ත්ව කාලේ පාරිද්දා පුරාගෙන අසංඛ්‍ය කල්ප ගණන් පිළිවි සියලු සත්වයේ දුක මුදවනවා කිය හිතාගෙන. දුකෙන් මුදවන්න ආපතට ඥානෙ ලැබුණාට පස්සේ දැක්කේ මොකಾದ මුදවන්නේ? මහ පොළවේ පට්ටියක් නියපිට ගත්තා නම් මෙච්චර ඇති මං කියන එක තෝරා ගන්න. අනිකව රාග දේශ මොහ බරිත වෙලා මටත් බයිනේ උන් ධර්මයටත් බයිනේ උනේ මේ ලෝකෙන්නේ මුන්ද මම මේ මුදවන්න හිතුවේ. මේ මුන්ට බල කියලා මට වෙහෙසක් නෙවෙයි. අන්නේ බෝධිසත්ව කාලේ හිතුව අදහසේ යථාර්ථයේ දැක මොහොත තමයි ඔය මොහොත බුදු වෙන සියලු බුදුරයන් වහන්සේලා.
මේ මොහොත වෙනකොට එදා හිටව බලා හිටව බ්‍රහ්මයින්ට හිතෙනවා බුදුවරු බ්‍රහ්ම ධර්ම දේශනා නොකරලා අදහස් කළේ කියලා. හැවටුනේ බ්‍රාහ්මණයා. විදහාට ඇවිල්ලා ඉල්ලීමක් කරනවා. අනේ ස්වාමීන් ධර්මයේ දේශනා කරන්න. බ්‍රහ්ම ආරාධනා කින්න හේතුව ඕකයි. නැත්නම් දැන් ඔය කියන විදිහට බ්‍රාහ්මණයා සර්වඥ වෙලා ඉන්නේ. බුදුරන් වහන්සේ මන්දෝත්සාහී වුණා බණ කියලා වැඩක් නැහැ කියලා. ඒ වෙලාවේ බ්‍රාහ්මණයා තමයි වැඩිලට උනන්දු කරලා දීලා තියෙන්නේ. නෑ නෑ ස්වාමීනි බණ කියන්නේ මේ අහලා ඉන්නවා. මොකක්ද මොනතර මොඩකමද අදහස්. ඉතින් මේ දහම් විග්‍රහ කරපු හැටි වරද්දලා විග්‍රහ කරුවාම හොම වෙනවා. ඉතින් තේරුම් ගන්න ලෝතර බුදු පියාණන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කළේ ඔන්න ඔය තිරක් අට්ටක් කරලා තීන පදා සම්බුද්දේන ප්‍රකාශිතා කියලා වෙන්නේ අකුරු වටා පල්තන බුදුන් ප්‍රකාශ කරනවා කිය ඔන්න ඔය අර්ථය. ඔය ටිකයි තෝරා ගන්න ඕනේ. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළා අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.